Hello guys, මම දිනු. කම්බයින් මැත්ස් වල PO පාර්ට් එකේ තියෙන වෘත්තීය පාඩම තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෘත්තීය පාඩම ගැන කිව්වොත් ඒක A level paper එක කෙටි ප්‍රශ්නකුත් ඒ වගේම එක essay ප්‍රශ්නකුත් එන්න පුළුවන්. essay ප්‍රශ්න අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඒ කියන්නේ එක්ක එක් පළක් අවුරුද්දවල සරල රේඛාවක් පමණක් ප්‍රශ්න එනවා නැත්නම් වෘත්තීය පමණක් ප්‍රශ්න එනවා නැත්නම් සරල රේඛාව සහ වෘත්තීය කියන දෙකම මිශ්‍ර වෙච්ච ගානක් විදිහට අපි මේ පාඩමෙන් ගාන එන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය තීර ටික තමයි මම මේ පොයින්ට් කරලා තියෙන්නේ. පළවෙනි තීරිය ගත්තොත් වෘත්තවල සමීකරණ සෙවීම. ඒ කියන්නේ වෘත්තයක කේන්ද්‍රය සහ අරය ඇසුරෙන් අපිට වෘත්තයේ සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. ඒක ගැන තමයි මේ පළවෙනි කීරි කතා කරන්නේ. දෙවෙනි එක කියන්නේ විස්කම්භයක දෙකලවර ගණනාංක දන්නා විට වෘත්තයේ සමීකරණය. ඒ කියන්නේ වෘත්තයේ විස්කම්භය දෙකලවර ගණනාංක අපි x1 y1 හා x2 y2 කියලා හිතුවොත් ඒ ඛණ්ඩාංක දෙක ඇසුරෙන් අපිට මේ වෘත්තයේ සමීකරණයක් ගන්න පුළුවන්. තුන්වෙනි ගත්තොත් වෘත්තයක් හා සරල රේඛාවක් ඡේදනය ස්පර්ශ වීම හෝ නොවීම. ඒ කියන්නේ වෘත්තය සහ සරල රේඛාව කියන දෙකම අපි සැලකුවොත් එක්ක මේ සරල රේඛාව මගින් මෙන්න මේ වෘත්තය ඡේදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පර්ශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඡේදනය හෝ ස්පර්ශ නොවෙන්න පුළුවන්. අන්න ඒ ආශ්‍රිතව කරුණක් තීරියක් තමයි අපි මේකේ කතා කරන්නේ. ඊළඟ තීරිය කියන්නේ පොදු ස්පර්ශකයේ සමීකරණය. පොදු ස්පර්ශකයේ සමීකරණය කියන්නේ වෘත්ත දෙකක් සැලකුවොත් ඒ වෘත්ත දෙක ස්පර්ශ වෙනවා නම් ඒ ස්පර්ශ වෙන ස්ථානය හරහා දෙන ස්පර්ශකය වෘත්ත දෙකටම පොදු වෙනවා. අන්නේ පොදු ස්පර්ශකයේ සමීකරණය ගොඩනගීම තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඊළඟ එක බාහිර ලක්ෂයක සිට වෘත්තයකට අදින ස්පර්ශකයේ දිග හා සමීකරණය. ඒ කියන්නේ ඇල්ෆා කමා බීටා කියලා බාහිර ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂයේ සිට වෘත්තයකට අදින ස්පර්ශකය ඒ ස්පර්ශකයේ දිග සහ ඒ ස්පර්ශකයේ සමීකරණය ගොඩනගීම ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඒ වගේම වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වීම. ඒ කියන්නේ වෘත්ත දෙකක් ගත්තොත් ඒ වෘත්ත දෙක ඡේදනය වෙනවා නම් ඒ ඡේදන වෙන ස්ථානයට අඳින ස්පර්ශක දෙක එකිනෙකට ලම්බක වෙනවා නම් ඒ වෘත්ත දෙක ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි වෘත්තයේ මත ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ සමීකරණය. වෘත්තයේ මත යම්කිසි ඛණ්ඩාංකයක් ගන්නවා නම් ඒ ඛණ්ඩාංකයට අඳින ස්පර්ශයක් ඇඳුත් ඒ ස්පර්ශකයේ සමීකරණය මේ ඛණ්ඩාංක දෙක ඇසුරේ සමීකරණය තමයි මෙතනදී කතා කරන්නේ. ස්පර්ශ ජායේ සමීකරණය. ඒ කියන්නේ බාහිර ලක්ෂයක සිට ඕනෑම වෘත්තයකට අපිට ස්පර්ශක දෙකක් ඇඳෙයි. මේ ආකාරයට ස්පර්ශක දෙකක් ඇඳෙයි. අන්නේ ස්පර්ශක දෙක වෘත්තයේ ස්පර්ශ කරන ස්ථාන හරහා අඳිනු ලබන ජාය. ඒ කියන්නේ වෘත්තයේ ස්පර්ශ කරන තැන් දෙකක් තියෙනවා. මේ තැන් දෙක හරහා අඳිනු ලබන රේඛාව එහෙම නැත්නම් ජාය තමයි ස්පර්ශ ජාය කියලා කියන්නේ. අන්නේ ජාය සමීකරණය සෙවීම තමයි මෙතනදී කතා කරන්නේ. පරිධිය සමච්ඡේදනය. ඒ කියන්නේ යම්කිසි වෘත්තයක් මගින් තවත් වෘත්තයක පරිධිය සමච්ඡේදනය. ඒ කියන්නේ පරිධිය සමාන කොටස් දෙකකට වෙන් කරද්දී අන්නේ ඒක හරහා අපිට තීරියක් ඔප්පු කරන්න තියෙනවා. පරාමිතික නිරූපණය කියන්නේ සරල රේඛාව වගේම නොදන්නා සංකේතයක් ඇසුරින් අපිට මේ වෘත්තවල සමීකරණ කියන්න පුළුවන්. ඒ වගේම පොදු ස්පර්ශක සමීකරණ කියන්නේ ඕනෑම වෘත්තයකට අපිට ස්පර්ශක බොහොමයක් අඳින්න පුළුවන්. අන්නේ සෑම ස්පර්ශකයකම සමීකරණ සෙවීම තමයි මේ අරදී කතා කරන්නේ. මෙන්න මේ කියන තීර ටික තමයි ප්‍රධාන වශයෙන් වෘත්තයේ කතා කරන්නේ. මොකද්ද මේ වෘත්තය කියන්නේ? වෘත්තය කියන එකේ අර්ථ දැක්වීම තමයි අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය තමයි වෘත්තය කියලා හඳුන්වන්නේ. එතකොට මේ අචල ලක්ෂය කියන්නේ කේන්ද්‍රය, ඒ වගේම නියත දුරකින් කියන්නේ අරය. අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය තමයි වෘත්තයක් කියලා හඳුන්වන්නේ. එතකොට වෘත්තයක සමීකරණය ලියන්න ගියොත් මම මුලින්ම සලකන්න කේන්ද්‍රයේ මූල ලක්ෂය වෙන සහ අරය සිම්පල් ආකාරය. මෙන්න මේ වෘත්තයේ සමීකරණය අපිට ලියන්න පුළුවන් x වර්ග ධන y වර්ග සමානයි r වර්ග. x වර්ග ධන y වර්ග සමානයි r වර්ග. මේක සාධනය ගැන මම කතා කරමු. මම මෙතන සාධාරණව ගත්තොත් ලක්ෂයක් x භාග y භාග කියලා මට මෙන්න මේ දුරට ප්‍රකාශනයක් ගන්න හැකියි. ඒ කියන්නේ x භාග ඍණ බිඳුව එයාගේ වර්ගය ධන y භාග ඍණ බිඳුව එයාගේ වර්ගය එයාගේ වර්ග මූල සමාන වෙනවා මෙන්න මේ r.
දෙපැත්තම වර්ග කළොත් සහ මේවා සුළු කළොත් x වර්ග භාජන y වර්ග භා සමානයි r වර්ග. ඒ කියන්නේ අපි මේ x වර්ග භා සහ y වර්ග භා x ඇතුළේ ලියන්නේ x වර්ග ධන y වර්ග සමානයි r වර්ග. අන්නම තමයි සාධනය වෙන්නේ. ඊළඟව සලකන්න කේන්ද්‍රය A, B වගේ ලක්ෂයක පීඨන අරය r වන වෘත්තයක්. ඒ කියන්නේ කේන්ද්‍රය A, B අරය r. මෙන්න මේ වගේ වෘත්තයක සමීකරණයක් අපිට ලියන්න හැකියි. x ඍණ a වල එයාගේ වර්ගය ධන y ඍණ b වල එයාගේ වර්ගය සමානයි r වර්ග. මේක සාධනය කරන්නත් මම x භාග y භාග කියලා ගත්තොත් මේ අරයට අපිට ප්‍රකාශනයක් ගන්න හැකි x භාග ඍණ a වල එයාගේ වර්ගය ධන y භාග ඍණ b එයාගේ වර්ගය සමස්තයේ වර්ගමූලය සමාන වෙනවා r ට. ඊට පස්සේ අපි මේක දෙපැත්ත වර්ග වලොත් x ඍණ a වල වර්ගය ධන y ඍණ b වල වර්ගය සමානයි r වර්ග. මම මේකේ උදාහරණයක් ගැන සාකච්ඡා කළොත් කේන්ද්‍රය 3.4 සහ අරය 5ක් වන. කේන්ද්‍රය 3.4 සහ අරය 5ක් වන. අතට අපිට කෙලින්ම ගන්න හැකි x ඍණ 3 එයාගේ වර්ගය ධන y ඍණ 4 එයාගේ වර්ගය සමානයි අරය වර්ගය. මේක සුළු කළොත් මේ පරහන් සුළු කළොත් x වර්ග ඍණ 6x ධන 9 ධන y වර්ග ඍණ 8y ධන 16 සමානයි 25. ඒ කියන්නේ x වර්ග ධන y වර්ග ඍණ 6x ඍණ 8y 16යි ධන 9යි 25යි. ලැබිලා x වර්ග ධන y වර්ග ඍණ 6x ඍණ 8y සමානයි 0 කියලා උත්තරේ එනවා. ඊළඟට වෘත්තයේ පාඩම ගැන කතා කරලා හැම වෙලේම අපි එක සමීකරණයක් ඇසුරින් තමයි වෘත්තයක සමීකරණය ගොඩනගන්නේ. ඒකට අපි කියන්නේ වෘත්තයක සාධාරණ සමීකරණය කියලා. ඒ කියන්නේ මේ වෘත්තයේ සමීකරණ අපිට ඕනම අවස්ථාවක යොදා ගන්න පුළුවන්. ඒකේ ඔප්පු කිරීම යටදී ගියොත් ඒකෙදී අපි සලකන්නේ කේන්ද්‍රය ඍණ g හා ඍණ f වන කේන්ද්‍රය ඍණ g කණ්ඩායම සහ ඍණ f කණ්ඩායම වන අරය r වන වෘත්තයක් සැලකුවොත් අපිට කලින් සමීකරණය දැන්න හැකි x ඍණ a වල වර්ගය ධන y ඍණ b වල වර්ගය සමානයි r වර්ග. එතකොට මේ a වෙනුවට මෙන්න මෙතනදී අපි ඍණ g එක ආදේශ කරනවා. මෙන්න මෙතන b වල කණ්ඩායම කියනකොට ඍණ f කණ්ඩායමගේ ආදේශ කරනවා. එතකොට වෙන්නේ ඍණයි ධන වෙලා ධන g වෙනවා. ඍණයි ධන වෙලා ධන f වෙනවා. ඒ සමානයි r වර්ග. ඒ කියන්නේ x වර්ග ධන 2gx ධන g වර්ග ධන y වර්ග ධන 2fy ධන f වර්ග සමානයි r වර්ග. මම මේකේ පටේ ගණනගත්තොත් x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන g වර්ග ධන f වර්ග ඍණ r වර්ගයේ සමානයි 0. මෙන්න මේක තමයි දැන් වෘත්තයක සාධාරණ සමීකරණය කියලා කියන්නේ. මේක විචල්‍යයක් මේක විචල්‍යයක් මෙතන x තින්ද මේක විචල්‍යයක් මේක y තින්ද මේක විචල්‍යයක්. උතර මේ g කියන්නේ ඛණ්ඩාංකයක් නියතයක් f කියන්නේ නියතයක් අරය කියන්නේ වෘත්තය අරය ඒක නියතයි. උතර මෙන්න මේ පද තුන සුළු කරාම මෙන්න නියතයක්. ඒ හින්දා අපිට මෙන්න පද තුන වෙනුවට ලියන්න පුළුවන් c වගේ ප්‍රපගයක්. c කියලා නිකන්
සංකේතයක්. එතකොට මේක සාධාරණ සමීකරණය එනවා x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. මෙන්න මේක තමයි වෘත්තයක සාධාරණ සමීකරණය කියලා කියන්නේ. එතකොට මේක c කියන්නේ g වර්ග ධන f වර්ග ඍණ r වර්ග. c කියන්නේ g වර්ග ධන f වර්ග ඍණ r වර්ග. එතකොට අපි ඕනම ගානක් දුන්නොත් මෙන්න මේ සාධාරණ සමීකරණය හරහා තමයි ගාන යන්නේ. එතකොට අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ඕනේ වෘත්තයක සාධාරණ සමීකරණය කියන්නේ x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c. c කියන්නේ g වර්ග ධන f වර්ග ඍණ r වර්ග. එතකොට වෘත්තයක් දැන් මෙන්න මේ වගේ සමීකරණයක් දැක්කම වෘත්තයක් කියලා කියන්නේ වෘත්තයක් වෙන්න නම් අනිවාර්යෙන් අවස්ථා දෙකක් තෘප්ත කරන්න ඕනේ. පළවෙනි එක තමයි x වල සහ x වර්ග වල සහ y වර්ග වල සංගුණක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. දැන් මෙතන වෙනවා මෙයාගේ සංගුණක එකයි මෙයාගේ සංගුණක එකයි. එතකොට x වර්ගයේ වර්ගයේ සංගුණක සමානයි. ඒ වගේම අනිත් අවශ්‍යතාවය තමයි xy ගුණිත පද තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් මෙතන ගත්තොත් x විතරයි. මෙතන තියෙන y විතරයි. මෙන්න මේ විදිහට xy ගුණිත පදයක් මේකේ තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ වෘත්තයකින් අවශ්‍යතාවය වෙන්නේ x වර්ග සහ y වර්ග පදවල සංගුණක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. ඒ වගේම xy ගුණිත පද තියෙන විදිහකුත් නැහැ. ඊළඟට දැන් මේ විදිහට වෘත්තයක් දීලා තිබ්බොත් x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමාන බිඳුව කියලා අපිට මේ වෘත්තය දිහා බලලා මේ සමීකරණ දිහා බලලා කෙලින්ම වෘත්තයේ කේන්ද්‍රය කණ්ඩායම කිව්ව හැකියි. කේන්ද්‍රය කණ්ඩායම කියන්නේ අපි ඉස්සෙල්ලාවේ කේන්ද්‍රය කණ්ඩායමේ ඍණ g, ඍණ f කියලා අරන්නේ මේක උප්පුවලේ. එතකොට මෙන්න මේකේ x වල සංගුණකය ඍණයෙන් වැඩි වෙලා ඍණ x වල සංගුණකය ඍණයෙන් වැඩි වෙලා ඒක දෙකෙන් බෙදුණා නම් ඍණ g කියලා එනවා. 2gx වල x වල සංගුණකය 2g ඒක ඍණයෙන් වැඩි වුණාම ඍණ 2g ආයි ඒක දෙකෙන් බෙදුණාම ඍණ g. y වලත් එහෙම. ඍණ y වල සංගුණකය බෙදීම 2 y වල සංගුණකය කියන්නේ 2f 2f ඍණයෙන් වැඩි වුණාම ඍණ 2f ඒක දෙකෙන් බෙදුනහම ඍණ f. එතකොට ඕනෑම වෘත්තයක් දිහා බලලා අපිට කෙලින්ම යාගේ කේන්ද්‍රයේ කණ්ඩායම කියන්න පුළුවන්. ඒ වගේම වෘත්තයක අරයට ප්‍රකාශනයකුත් අපිට මෙන්න මේ සමීකරණ ඇතුළේ ලියන්න පුළුවන්. දැන් අපි මේ c කියලා ගත්තේ g වර්ග ධන f වර්ග ඍණ r වර්ගය සමානයි c. එතකොට අපි මේකේ r උත්ත කළොත් g වර්ග ධන f වර්ග ඍණ c වල වර්ගමූලය සමීකරණය දන්නා නම් අපිට එයාගේ අරයටත් උත්තරයක් ගන්න හැකි r සමානයි g වර්ග ධන f වර්ග ඍණ c. එතකොට මෙන්න මේ වෘත්තයක් තාත්වික වෙනවා. ඒ කියන්නේ වෘත්තයක් පැවතීමට නම් මෙන්න මේ වර්ගමූල ඇතුලේ තියෙන උත්තරේ අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ g වර්ග ධන f වර්ග ඍණ c විශාලයි බිඳුව විය යුතුයි. මෙන්න මේ අවස්ථාව තෘප්ත කරනවා පමණයි මෙන්න මේ වෘත්තයේ පැවතීමේ අවස්ථාවක් තියෙන්නේ. මම ගානක් සැලකුවොත් x වර්ග ධන y වර්ග ධන 4x ධන 6y ධන 5 සමානයි බිඳුව. එතකොට ඔන්න ඔය සමීකරණ දිහා බලලා අපිට කෙලින්ම කේන්ද්‍රය සහ අරය කියන ප්‍රකාශන දෙකට උත්තර ගන්න හැකියි. දැන් මේ වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ මොකද්ද? x වල සංගුණකයේ ඍණාගය බෙදීම 2. x වල සංගුණකයේ ඍණාගය කියන්නේ ඍණ 4යි. ඍණ 4 දෙකෙන් බෙදුනහම ඍණ 2යි. y වල සංගුණකයේ ඍණාගය ඒ කියන්නේ ඍණ 6යි. ඒක දෙකෙන් බෙදුනහම ඍණ 3යි. එතකොට
අරය කියන්නේ g වර්ග ධන f වර්ග ඍණ c. g කියන්නේ 2යි. ඍණ g සමානයි ඍණ 2 නම් g කියන්නේ 2යි. 2 වර්ගය 4යි. ඍණ f සමානයි ඍණ 3 නම් f සමානයි 3යි. 3 වර්ගය 9යි. c කියන්නේ 5යි. 9 4 13 13 5 අඩු වෙනවා මුල අටයි. මෙන්න මේ විදිහට තමයි වෘත්තයක අරය සහ කේන්ද්‍රයට ප්‍රකාශන අපි එකපාර ලබා ගන්න. අපි ඊළඟ තීරය ගැන කතා කළොත් නිෂ්කම්භයක දෙකකට ඛණ්ඩාංක දන්නා විට වෘත්තයේ සමීකරණය සෙවි. ඒ කියන්නේ අපි වෘත්තයේ මේ විදිහට ඇඳලා නිෂ්කම්භය දෙකකට ඛණ්ඩාංක x1, y1 සහ x2, y2 කියලා ගත්තොත් මෙන්න මේ ඛණ්ඩාංක දෙක ඇසුරෙන් අපිට මේ වෘත්තයේ සමීකරණය ලියන්න බෑ. ඒ කියන්නේ x ඍණ x1 වාරයක් x ඍණ x2 ධන y ඍණ y1 වාරයක් y ඍණ y2 සමානයි බිඳුව. මේ x ඍණ x1 වාරයක් x ඍණ x2 ධන y ඍණ y1 වාරයක් y ඍණ y2 සමානයි බිඳුව. මේකේ ඔප්පු කිරීමට ගියොත් මම මෙන්න මේ වගේ දැනක ඛණ්ඩාංක ගන්නවා x භාග y භාග කියලා. විස්කම්භය මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශ ගන්නවා. ඒක ඕලෙන් අපි ඉගෙන ගන්නවා. විස්කම්භයක් මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශ ගන්නවා. ඒ අනුව මෙන්න මේ රේඛා දෙක ලම්බ වීමත් අනුව අපිට මේකේ අනුක්‍රමණය ඇසුරෙන් සමීකරණයක් ගොඩනගන්න. ඒ කියන්නේ y bar ඍණ y2 බෙදීම x bar ඍණ x2 වැඩි කිරීම y bar ඍණ y1 බෙදීම x bar ඍණ x1 සමානයි ඍණ 1. මේක හරස් ගුණයෙන් වැඩි කරලා පද ඔක්කොම එක පැත්තට ගත්තාම මෙන්න මේ සමීකරණය එනවා. y bar ඍණ y2 වාරයක් y bar ඍණ y1 සමානයි ඍණ x bar ඍණ x2 වාරයක් x bar ඍණ x1. ඒ කියන්නේ මේක මේ පැත්තට ගත්තාම x ඍණ x1 මම x bar ඍණ x කියලා කිලිම ලියා ගන්නවා. x ඍණ x1 වාරයක් x ඍණ x2 ධන y ඍණ y1 වාරයක් y ඍණ y2 සමානයි බිඳුව. මම මේක උදාහරණයක් ගැන සාකච්ඡා කළොත් මේ දෙකක ඛණ්ඩාංක 2.3 සහ 5.9 2.3 සහ 5.9 උතර කෙලින්ම මේ සූත්‍රයට ආදේශ කරත හැකි x ඍණ 2 වාරයක් x ඍණ 5 ධන y ඍණ 3 වාරයක් y ඍණ 9. ඊට පස්සේ මේක පරහන් සුළු කරත හැකි x වර්ග ඍණ 5 x ඍණ 2 x ඍණ 7x ධන 10 ධන y වර්ග ඍණ 9y ඍණ 3y ඍණ 12y ධන 27 සමානයි බිඳුව. ඒ කියන්නේ x වර්ග ධන y වර්ග ඍණ 7x ඍණ 12y ධන 37 සමානයි බිඳුව. අපි ඊළඟ දීවිය ගැන කතා කරොත් වෘත්තයක් හා සරල රේඛාවක් ඡේදනය වීම ස්පර්ශ වීම හෝ ඡේදනය හෝ ස්පර්ශ දෙක කියන දෙකම නොවීම ගැන කතා කරොත් අපි මේකෙදි මුලින්ම කරන්න ඕනේ දීලා තියෙන වෘත්තයේ කේන්ද්‍රය සහ අරය සොයා ගන්න ඕනේ. ඒ කියන්නේ දීලා තියෙන වෘත්තයේ සමීකරණය තියෙනවා ඒ සුරෙන් කේන්ද්‍රයේ ඛණ්ඩාංක කියන්නේ
x වල සංගුණකයේ ඍණාගය බෙදීම 2 සහ y වල සංගුණකයේ ඍණාගය බෙදීම 2 අරය කියන්නේ g වර්ග ධන f වර්ග ඍණ c ගේ වර්ගමූලය. ඒ ඇතුළෙන් අපිට කේන්ද්‍රය සහ ආරය හොයාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කේන්ද්‍රයේ සිට දෙන ලද රේඛාවට අඳින ලම්බ දුර හොයාගන්නත් ඕන අපි. ඒ ඇසුරින් තමයි අපි මේ තර්ක කිරීම කරන්නේ. ඒ කියන්නේ අරේ ඍණ g ඍණ f කියලා ගත්තොත් මුලින්ම සලකන්න ඡේදනය වල. ඒ කියන්නේ මෙන්න මේ දීලා තියෙන සරල රේඛාව වෘත්තය අවස්ථා දෙකකදී ඡේදනය කරනවා. එතකොට මම ගන්නවා මේ වෘත්තය අරය r කියලා. මෙන්න මේ කේන්ද්‍රයේ සිට මෙන්න මේ සරල රේඛාවට අදින ලම්බ දුර මම d කියලා සැලකුවොත් අපිට බැලුවටම මේ රූප දිහා බලලා එක තර්කයක් ගොඩනගුවා ඒක. ඒ කියන්නේ මෙන්න මේ දීලා තියෙන ලම්බ දුර මේ වෘත්තයේ අරයට වඩා කුඩ. ඒ කියන්නේ වෘත්තයේ අරය විශාලයි ලම්බ දුරට වඩා. වෘත්තයක් සහ සරල රේඛාව එකිනෙකට ඡේදනය වෙනවා නම් අනිවාර්යෙන් ඒ වෘත්තයේ අරය ලම්බ දුරට වඩා විශාල වෙනවා. ඔන්න ඕක තමයි තර්කය. වෘත්තයක් හා සරල රේඛාවක් ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ඒ කියන්නේ වෘත්තය සහ සරල රේඛාව ස්පර්ශ වන එක ලක්ෂයකදී පමණයි. එතකොට කේන්ද්‍රයේ සිට සරල රේඛාවට අදින ලම්බ දුර d කියලා ගත්තොත් මෙන්න මේ ලම්බ දුරයි වෘත්තයේ අරයයි සමානයි. ඒ කියන්නේ වෘත්තයක අරය සහ වෘත්තයේ සිට අදාළ සරල රේඛාවට අදින ලම්බ දුර සමානයි නම් අනිවාර්යෙන් ඒ වෘත්තය සරල රේඛාව ස්පර්ශ කරමින් තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ ඡේදනය නොවීම. ඒ කියන්නේ මේ විදිහට වෘත්ත සැලකුවොත් සරල රේඛාවම වෘත්තයට එළියෙන් යනවා කියලා සැලකුවොත් කේන්ද්‍රයේ සිට මෙන්න මේ සරල රේඛාවට අදින ලම්බ දුර d ලෙසත් අර r ලෙස සැලකුවොත් අපිට මේ රූපය දිහා බැලුවම පේනවා ලම්බ දුර විශාල වෙනවා අරයට වඩා. ලම්බ දුර විශාල වෙනවා අරයට වඩා. ඒ කියන්නේ වෘත්තයක් හා සරල රේඛාවක් ඡේදනය වෙනවා නම් අරය ලම්බ දුරට වඩා විශාල වෙනවා. වෘත්තයක් හා සරල රේඛාවක් ස්පර්ශ වෙනවා නම් අරය සහ ලම්බ දුර සමාන වෙනවා. වෘත්තයක් හා සරල රේඛාවක් ඡේදනය නොවෙනවා නම් ලම්බ දුර විශාලයි අරය වෙනවා. මෙන්න මේ තර්ක තුන අනිවාර්යයෙන්ම ඔබේ මතක තියාගන්න ඕනේ. අපි මේකෙන් උදාහරණයක් සැලකුවොත් x වර්ග ධන y වර්ග ඍණ 4යි x ධන 6යි y ඍණ 3 සමාන බිඳුව කියන වෘත්තය 3යි x ඍණ 4යි y ධන 2 සමාන බිඳුව කියන සරල රේඛාව ස්පර්ශ කරනවද ඡේදනය කරනවද සහ ස්පර්ශව ඡේදනය නොකරනවද කියන එක තමයි අපිට මේකෙන් බලන්න තියෙන්නේ. අද මම වෘත්තය මුලින්ම අරගන්නම්. වෘත්තයේ කේන්ද්‍ර ඛණ්ඩාංක වෙන්නේ x වල සංගුණකයේ ඍණාගය ඒ කියන්නේ ධන 4යි. එයා දෙකෙන් බෙදන්න ඕනේ. ඒතකොට ධන 2යි. y වල සංගුණකයේ ඍණාගය බෙදීම 2. ඍණ 6 බෙදීම 2 ඍණ 3. උතර මේ වෘත්තයේ අරය කියන්නේ g වර්ගය කියන්නේ ඍණ g කියන්නේ 2යි නම් g කියන්නේ ඍණ 2යි. ඒ කියන්නේ g වර්ගය කියන්නේ ධන 4යි. f වර්ගය කියන්නේ ධන 9යි ඍණ 3. ඒ කියන්නේ 9 4යි 13යි 13න් 10 3ක් කඩු කරාම උත්තරේ 10යි. මූල 10යි.
g වර්ග ධන f වර්ග ඍණ c. ඍණ c ගිහම ඍණ c කියන්නේ ඍණ 3. ඒ කියන්නේ ධන 3යි. 9 4යි 13යි 3යි 16යි. අරය 4යි. ලම්බ දුර කියන්නේ සරල රේඛාවල අපි කතා කරනවා මාපාංක a ඇල්ෆා ධන b බීටා ධන c බෙදීම a වර්ග ධන b වර්ග. a ඇල්ෆා ධන b බීටා ධන c එකේ ඒ කියන්නේ මෙන්න මේ සමීකරණයට කේන්ද්‍රයේ කණ්ඩායම ආදේශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ 3 වරක් 2 6යි. ඍණ 4යි ඍණ 3යි කියන්නේ ධන 12යි. ධන c කියන්නේ ධන 2යි. a වර්ග ධන b වර්ග වර්ගමූලය කියන්නේ 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි 16යි ධන 9යි 25යි 25යි වර්ගමූලය කියන්නේ 5යි 12යි 6යි 18යි 2යි 20යි 20 මාපාංක කියන්නේ 20යි 20 බෙදීම 5 සමානයි 4යි. ඒ කියන්නේ වෘත්තයේ අගය සහ ලම්බ දුර සමාන වෙලා. වෘත්තයේ අගය සහ ලම්බ දුර සමාන වෙනවා කියන්නේ මෙන්න මේ වෘත්තයයි සරල රේඛාවයි එකිනෙකට ස්පර්ශ වෙනවා. ඊළඟට මම කතා කරන්නේ වෘත්තය හා සරල රේඛාව ඡේදනය වීම ස්පර්ශ වීම හෝ නොවීම කියන එකේම දෙවෙනි ක්‍රමය. මේකෙදී අපි තර්ක කරන්නේ මුලින්ම අපි වෘත්තයේ සමීකරණය සහ සරල රේඛාවේ සමීකරණය එකිනෙකට විසඳලා x වල හෝ y වල හෝ වර්ගජ සමීකරණයක් ගොඩනගනවා. x වල හෝ y වල වර්ගජ සමීකරණයක් ගොඩනගනවා. ඊට පස්සේ ඒ වර්ගජ සමීකරණයේ විවේචකයේ ඇසුරින් තමයි අපි තරක කරන්නේ. අපි ගොඩනගපු x වල හෝ y වල වර්ගජ සමීකරණයේ විවේචකයේ ධන නම් මේ සරල රේඛාව සහ වෘත්තය ඡේදනය වෙනවා. විවේචකයේ සමානයි බිඳුව නම් සරල රේඛාව සහ වෘත්තය ස්පර්ශ වෙනවා. විවේචකයේ ඍණ නම් වෘත්තය හා සරල රේඛාව එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෘත්තය ගත්තොත් මම සමානයි බිඳුව සහ සරල රේඛාව සාධාරණව ගන්නවා මෙන්න කපනවා කියලා u සමානයි බිඳුව. මෙන්න මේ s සමානයි බිඳුව සහ u සමානයි බිඳුව රේඛා සහ වෘත්තය විසඳුවට පස්සේ අපිට එනවා x වල හෝ y වල වර්ගජ සමීකරණය. ඒ වර්ගජ සමීකරණයේ විවේචකය කියන්නේ b වර්ග ඍණ 4යි ac ධන නම් ඡේදනය ලෙසත් විවේචකය සමානයි බිඳුව වෙනවා නම් ස්පර්ශ වීම ලෙසත් විවේචකය ඍණ නම් ස්පර්ශ හෝ ඡේදන නොවීම ලෙසත් හඳුන්වන්න පුළුවන්. මම මේක උදාහරණ ගන්න සලකන්න. x වර්ග ධන y වර්ග ඍණ 4x ධන 6y ඍණ 3 සමාන බිඳුව වෘත්තය හා 3x ඍණ 4y ධන 2 සමානයි බිඳුව. මේකේ හැම පළවෙනි එක වෙන්නේ ස්පර්ශ ලක්ෂයේ කණ්ඩායම සේවය. දෙවෙනි එක පළවෙනි එක වෙන්නේ ස්පර්ශ වන බව පෙන්වීම. දෙවෙනි එක ස්පර්ශ ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම. පළවෙනි එක වෙන්නේ මෙන්න මේ වෘත්තයයි මෙන්න මේ සරල රේඛාවයි ස්පර්ශ වෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ස්පර්ශ වෙන ස්ථානයේ ඛණ්ඩාංක සොයන්න ඕනේ.
එතකොට අපි මේ කරන්නේ මෙන්න මේ දීලා තියෙන වෘත්තයයි දීලා තියෙන සරල රේඛාවයි මුලින්ම සමගාමීව ඒ කියන්නේ අපි මේ දෙකෙන් එක්ක x යුක්ත කරලා සමීකරණයක් ගොඩනගන්න ඕනේ එහෙම නැත්නම් y යුක්ත කරලා සමීකරණයක් ගොඩනගන්න ඕනේ. මම උතොර මේකේ සරල රේඛාවේ y යුක්ත කරගන්නවා. ඒ කියන්නේ y සමානයි 3x ධන 2 බෙදීම 4. මෙන්න මේ y ගිහිලා මේ වෘත්තයට ආදේශ කළොත් x වර්ග ධන 3x ධන 2 වර්ගය 4 වර්ගය කියන්නේ 16යි ඍණ 4x ධන 6යි y කියන්නේ 3x ධන 2 බෙදීම 4 ඍණ 3 සමානයි බිංදුව. මම මේකේ හැම පදයක්ම 16න් හරස් ගුණ කළොත් 16x වර්ග ධන මම මේක වරහන් සුළු කරන්න 3 වර්ගය කියන්නේ 9x වර්ග 3 වර්ග 2 6 12x ධන 4 16න් වැඩි කළොත් 64x ධන 16න් වැඩි වුණොත් 16 14 කැපලා 4යි 4 රකයි 24යි 24 වලට 3 72x ධන 16 වලට 4යි 24යි 24යි කියන්නේ ධන 48යි ඍණ 3 සමානයි බිංදුව. ඒ කියන්නේ 16x වර්ග ධන 9x වර්ග 25x වර්ග 12x කියන්නේ 64න් 72න් 64ක් ගියාම ධන 8යි 12යි කියන්නේ ධන 20යි x ධන 4යි ඍණ 3යි කියන්නේ ධන 1යි මෙතන 16න් වැඩි වෙනවා 16 වලට 3 48යි 48යි කියන්නේ ධන 40 ඍණ 40ට කැපිලා යනවා ධන 4යි. දැන් මේක තමයි අපිට ආව වර්ග සමීකරණය. 25x වර්ග ධන 20x ධන 4 සමානයි බිංදුව. ඒ කියන්නේ මෙන්න මේ වර්ග සමීකරණයේ විවේචකය සලකන්න ඕනේ. මෙන්න මේ විවේචකය සමානයි බිංදුවක් වුණොත් අපිට මේ වෘත්තය සහ සරල රේඛාව ස්පර්ශ වෙනවා කියලා කියන්න පුළුවන්. විවේචකය කියන්නේ b වර්ග ඍණ 4ac b වර්ගය කියන්නේ 400යි ඍණ 4 වැඩි කිරීම 25 වැඩි කිරීම 4 25 4 100යි 100 වැඩි කිරීම 4 400 400 දැන් 400යි කියන්නේ විවේචකයේ බිංදුව. විවේචකයේ බිංදුව වීමත් එක්කලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ වෘත්තය සහ සරල රේඛාව ස්පර්ශ වෙනවා කියලා. අතන මේ ස්පර්ශ ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්නේ කොහොමද? දැන් අපි මෙන්න මේ සමීකරණ දෙක විසඳුවාම අපිට මෙන්න මේ ආකාරයේ වර්ධක සමීකරණයක් ආවා. අන්නේ වර්ධක සමීකරණය ඇසුරෙන් අපිට x ට උත්තරයක් ගන්න පුළුවන් නම් ඒ x කියන්නේ ස්පර්ශ වෙන ලක්ෂයේ x වල ඛණ්ඩාංකය. 25x වර්ග ධන 20x ධන 4 කියන්නේ පූර්ණ වර්ගයක් කියලා තිපේනවා. ඒ කියන්නේ 5x ධන 2 වර්ගය සමානයි බිංදුව. මේක සුළු වලත් තියෙන 25x වර්ග ධන 5 2 10යි 2යි 20යි 2 වර්ගය 4යි. ඒ කියන්නේ x සමානයි ඍණ 2 බෙදීම 5. ස්පර්ශ වන ලක්ෂයේ ඛණ්ඩාංක වල x ඛණ්ඩාංක කියන්නේ x සමානයි ඍණ 2 බෙදීම 5. ඒක ගිහිලා y ගේ ආදේශ කරාම y ටත් උත්තරයක් එනවා. ඊළඟ තීරය වෙන්නේ වෘත්ත දෙකක් ස්පර්ශ වීමට අවශ්‍යතාවය. ඒ කියන්නේ වෘත්ත දෙකක් සැලකුවොත් මෙන්න මේ වෘත්ත දෙක එක්ක මෙන්න මේ විදිහට බාහිර ස්පර්ශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වෘත්ත දෙක අභ්‍යන්තරව ස්පර්ශ වෙන්න පුළුවන්.
ඒ කියන්නේ වෘත්ත දෙකක් ස්පර්ශ වීමට පවතින පුළුවන් හැකියාවන් දෙකයි තියෙන්නේ. පළවෙනි එක කියන්නේ බාහිර ස්පර්ශ වීම. දෙවෙනි එක අභ්‍යන්තර ස්පර්ශ වීම. එතකොට මම මේ බාහිර අවස්ථාවේදී කේන්ද්‍රය O එක ලෙසත් අනිත් වෘත්තයේ කේන්ද්‍රය O දෙක ලෙස සලකනවා. මෙයාගේ RS කියන එක පළවෙනි වෘත්තයේ R එකත් දෙවෙනි වෘත්තයේ R දෙකත් ලෙස සලකනවා. බාහිර ස්පර්ශ වීමේදී වෘත්ත දෙකේ කේන්ද්‍රයන් අතර දුර කියන්නේ O1 O2 කියලා සැලකුවොත් මෙන්න මේ කේන්ද්‍ර දෙක අතර දුර ඒ වෘත්ත දෙකේ අරයන්ගේ එකතුවට සමාන වෙනවා. අපි මේ රූපතරණ දිහා බලුවම පේනවා මේ වෘත්ත දෙකේ කේන්ද්‍රයන් අතර දුර මෙන්න මේ අරයන් දෙක අතර දුරේ එකතුවට සමාන වෙනවා. ඒ කියන්නේ වෘත්ත දෙකක් බාහිර ස්පර්ශ වෙනවා නම් කේන්ද්‍රයන් අතර දුර එහි අරයන් දෙකේ එකතුවට සමාන වෙනවා. මේක ගත්තොත් මම මේ වෘත්තයේ කේන්ද්‍රය ගන්නම් O1 ලෙස මේ වෘත්තයේ කේන්ද්‍රය ගන්නවා O2 ලෙස. මෙන්න මේ වෘත්තයේ අරය මම පළවෙනි ලොකු වෘත්තයේ අරය R1 ලෙස දෙවන වෘත්තයේ අරය R2 ලෙස සලකනවා. එතකොට වෘත්ත දෙකේ කේන්ද්‍රයන් අතර දුර O1 O2 කියලා ගත්තොත් මෙන්න මේ කේන්ද්‍රයන් දෙක අතර දුර එන්නේ මෙන්න මේ විශාල වෘත්තයේ අරයනොත් කුඩා වෘත්තයේ අරයනොත් වෙනසයි. මෙන්න මේ විදිහ. ඒ කියන්නේ R1 ඍණ R2 දුරක් අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕන හින්දා මම මාපාංක ලකුණ යොදා ගන්නවා. ඒ කියන්නේ වෘත්ත දෙකක් අභ්‍යන්තරව ස්පර්ශ වෙනවා නම් එහි කේන්ද්‍රයන් අතර දුර සමාන වෙනවා R1 ඍණ R2 මාපාංකය. ඒ කියන්නේ කේන්ද්‍රයන් අතර වෙනසේ මාපාංකය. එතකොට මෙන්න මේක තමයි ප්‍රධාන ටාගට් එක වෙන්නේ. වෘත්ත දෙකක් බාහිර ස්පර්ශ වෙනවා නම් කේන්ද්‍රයන් අතර දුර සමාන වෙනවා අරයන් දෙකේ එකතුවට. අභ්‍යන්තර ස්පර්ශ වෙනවා නම් කේන්ද්‍රයන් අතර දුර සමාන වෙනවා අරයන් දෙකේ අන්තරයට. ඊළඟට අපිට ගානකට මෙහෙම දෙන්න පුළුවන්. වෘත්ත දෙක ස්පර්ශ වෙන්නේ බාහිරවද අභ්‍යන්තරවද කියලා නොදී වෘත්ත දෙක ස්පර්ශ වෙනවා පමණක් කියලා ගාන දෙනවා. ඒ කියන්නේ වෘත්ත දෙක ස්පර්ශ වෙනවා ලෙස පමණක් දක්වනවා. බාහිරවද වෙන්නේ කියලා අභ්‍යන්තර වෙන්නේ කියලා දක්වන්නේ නැහැ. එතකොට අපිට මේ අවස්ථාව ගන්නත් බෑ. මේ අවස්ථාව ගන්නත් බෑ. මොකද අපි දන්නේ නැහැ බාහිරවද අභ්‍යන්තරවද ස්පර්ශ වෙන්නේ කියලා. එතකොට වෘත්ත දෙක ස්පර්ශ වෙන බව දීලා තිබ්බොත් අපි ගන්න තර්ක වෙන්නේ කේන්ද්‍ර දෙක අතර දුර සමාන වෙනවා R1 ධන හෝ ඍණ R2 එයාගේ මාපාංකය. වෘත්ත දෙක ස්පර්ශ වන බව පමණක් දක්වලා තිබ්බොතින් ඒ දෙකේ වෘත්ත දෙකේ කේන්ද්‍රයන් අතර දුර සමාන වෙනවා අරයන් දෙකේ එකතුව හෝ අන්තරේ මාපාංකය. මම ගානක් සැලකුවොත් සර්ව ධන y වර්ග ඍණ 2x ධන 4y සමානයි බිඳුව හා x වර්ග ධන y වර්ග ඍණ 10x ධන 20 සමානයි බිඳුව වෘත්ත බාහිර ස්පර්ශ වන බව පෙන්වනවා. බාහිර ස්පර්ශ වෙනවා කියන්නේ මෙන්න මේ වෘත්තයන් දෙකේ කේන්ද්‍රයන් අතර දුර ඒ වගේ අරයන් අතර එකතුවට සමාන වෙනවා කියලා තමයි මේක පෙන්වන්න තියෙන්නේ. මේ වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ x සංගුණික ඍණාගේ ධන 2යි බෙදීම 2 කියන්නේ ධන 1යි.
වෛරවල සංගුණකයේ ඍණාගය ඒ කියන්නේ ඍණ 4 බෙදීම 2 ඍණ 2. අරේ වෙන්නේ b වර්ග ධන f වර්ග ඍණ c 1 ධන 4 c කියන්නේ බිඳුවයි මූල 5යි. මේ වෘත්තයට ගියොත් මේ වෘත්තයේ කේන්ද්‍රීය ඛණ්ඩාංක වෙන්නේ x වල සංගුණක ඍණාගය ධන 10 බෙදීම 2. මේකගේ y වල සංගුණකයක් නැහැ. ඒ කියන්නේ ඒ බිඳුව. මෙයාගේ අරේ වෙන්නේ එතකොට 25 f වර්ගයක් නැහැ. ඍණ c මූල 5යි. ඔතන මේ අරයන් දෙකේ එකතුව අපිට පේනවා r1 ධන r2 සමානයි 2යි මූල 5යි. ඔතන කේන්ද්‍රයන් දෙක අතර දුරත් 2යි මූල 5 වුණොත් මේ වෘත්ත දෙක බාහිර ස්පර්ශන කියලා අපිට කිව්වා. කේන්ද්‍රයන් දෙක අතර දුර වෙන්නේ x1 ඍණ x2 එයාගේ වර්ගය 5 ඍණ 1 4යි 4 වර්ගය 16 ධන බිඳුව ඍණ 2 ඒ කියන්නේ ධන 2යි ධන 2 වර්ගය ධන 4යි. එයාගේ වර්ගමූලය 16 ධන 4 කියන්නේ 20යි 20 මූලය. ඒ කියන්නේ 5 4 මෙතන තියෙන්නේ 4 එළියට ගන්නවත් එක්කම ඒ දෙක වෙනවා 2යි මූල 5යි. එතකොට අපිට එනවා අරයන් දෙක අතර එකතුවයි කේන්ද්‍රයන් දෙක අතර දුරයි දෙකම 2යි මූල 5ට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වෘත්ත දෙක බාහිර ස්පර්ශ වෙනවා කියන එක. ඊළඟ තීරය වෙන්නේ වෘත්ත දෙකක් ස්පර්ශ වන විට පොදු ස්පර්ශකයේ සමීකරණය. ඒ කියන්නේ වෘත්ත දෙකක් බාහිර හෝ අභ්‍යන්තරව ස්පර්ශ වෙද්දී මෙන්න මේ ආකාරයට හෝ මෙන්න මේ ආකාරයට ස්පර්ශ වන විට මෙන්න මේ ස්පර්ශ වන ස්ථානය හරහා අදින ස්පර්ශකයේ සමීකරණය. ඒක තමයි පොදු ස්පර්ශකය කියන්නේ. මෙන්න මේ වෘත්ත දෙකටම මේ ස්පර්ශකයේ පොදු හින්දා. මෙන්න මේ ස්පර්ශකය ගැන තමයි කතා කරන්නේ. මේකෙත් මෙන්න මේ ස්පර්ශකය. මම මෙන්න මේ වෘත්තය ගන්න S1 සමානයි බිඳුව ලෙසත් මේ වෘත්තය ගන්න S2 සමානයි බිඳුව ලෙසත්. එතකොට මෙන්න මේ වෘත්තයේ සම්පූර්ණයන් දෙකේ සමීකරණ දෙක ඇසුරේ මට මෙන්න මේ පොදු ස්පර්ශකයේ සමීකරණය කෙලින්ම කිව්ව හැකි S1 ඍණ S2 සමානයි බිඳුව. S1 ඍණ S2 සමානයි බිඳුව. මේකෙත් S1 සමානයි බිඳුවක් S2 සමානයි බිඳුවක් කියලා ගත්තොත් පොදු ස්පර්ශකයේ සමීකරණය වෙන්නේ S1 ඍණ S2 සමානයි බිඳුව. ඒක ඔප්පුවීමක් නෑ. මේ තීරිය මත තියාගන්න ඕනේ. වෘත්ත දෙකක පොදු ස්පර්ශකයේ සමීකරණයේ වෘත්ත දෙකේ සමීකරණයන් දෙකේ අන්තරය සමානයි බිඳුව වෙනවා. එතකොට මෙන්න මේ විදිහට වෘත්ත දෙක ස්පර්ශ වන විට ඒ ස්පර්ශ වන ඛණ්ඩාංක ඒ කියන්නේ මෙන්න මෙතන ඛණ්ඩාංකේ මෙන්න මේ පොදු ස්පර්ශකයේ මත වෘත්තයන් දෙකේ කේන්ද්‍රයන් දෙක අතර අඳින ලබන රේඛාව මත පිහිටනවා. ඒ කියන්නේ අපිට මෙන්න මෙතන ඛණ්ඩාංක හොයාගන්න ඕනේ නම් වෘත්තයන් දෙකේ සමීකරණයේ අන්තරය ඇසුරෙන් පොදු ස්පර්ශකයේ සමීකරණය සොයාගන්න පුළුවන්. වෘත්තයන් දෙකේ කේන්ද්‍රයන් දෙක ඇසුරෙන් මෙන්න මේ කේන්ද්‍රයන් අතර යා කරන රේඛාවේ සමීකරණය හොයාගන්න පුළුවන්. මෙන්න මේ රේඛා දෙක සමගාමීව විසඳලා අපිට මෙන්න මේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයාගන්න පුළුවන්. පොදු ස්පර්ශකයේ කේන්ද්‍රය කරන රේඛාවේ සමීකරණ දෙක විසඳීම මගින් වෘත්තයන් දෙක ස්පර්ශ වන ලක්ෂයේ ඛණ්ඩාංක සොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට වඩා ලිඛිතයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ස්පර්ශකයයි රේඛාවයි සමගාමී විසඳ සුදු කරනවට වඩා කේන්ද්‍රයයි වෘත්තයන් දෙකේ කේන්ද්‍රය සහ අරයන් ඇසුරෙන් අපිට ලේසියෙන්ම ස්පර්ශ වන ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වොත්
x වර්ග ධන y වර්ග ඍණ 6x ඍණ 10y ධන 25 සමානයි බිඳුව සහ x වර්ග ධන y වර්ග ධන 2x ඍණ 4y ධන 1 සමානයි බිඳුව. මම මෙන්න මේ වෘත්ත දෙකේ රූප සටහනක් ඇඳුවොත් මුලින්ම මේකේ කේන්ද්‍රයන් සහ අරයන් අපි ලකුණු කරගන්න ඕනේ. ඊට මේ දෙකේ කේන්ද්‍රයන් සහ අරයන් ලකුණු කරගන්න ඕනේ. පළවෙනි වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ x වල සම්පූර්ණකයේ ඍණාංගය කියන්නේ ධන 6යි. එයාගේ ඒවා දෙකෙන් බෙදුවම ධන 3යි. දෙවෙනි එක්කෙනාගේ සම්පූර්ණකයේ ඍණාංගය කියන්නේ ධන 10 දෙකෙන් බෙදුවම 5යි. මේ සමීකරණය ගත්තොත් x වල සම්පූර්ණ ඍණාංගය කියන්නේ ඍණ 2යි ඍණ 2 දෙකෙන් බෙදුවාම ඍණ 1යි. y වල සම්පූර්ණකයේ ඍණ 4යි ඍණ 4 දෙකෙන් බෙදුවාම y වල සම්පූර්ණකයේ ඍණාංගය කියන්නේ ධන 4යි ධන 4 දෙකෙන් බෙදුවාම 2යි. අරයන් වෙන්නේ මේ වෘත්තයේ අරය කියන්නේ g වර්ග ධන f වර්ගය 9 ධන 25 ඍණ c. මේ වෘත්තයේ අරය වෙන්නේ 3යි. මේ වෘත්තයේ අරය කියන්නේ 1 ධන 4 ඍණ 1. මේ වෘත්තයේ අරය කියන්නේ 2යි. උතර මම මෙතන ස්පර්ශ ලක්ෂ්‍ය ගන්නා ගත්තොත් x, y කියලා රේඛාවක් බාහිරව රේඛාවක් අභ්‍යන්තරව වේදෙන ලක්ෂ්‍ය ඛණ්ඩාංග සම සමීකරණය ඇසුරෙන් අපිට කියන්න පුළුවන් මේ. ඒ කියන්නේ x, y කියන්නේ 3 වැඩි කරනවා ඍණ 1කින් ඍණ 3 ධන 2 වැඩි කරනවා ධන 3 ධන 6යි බෙදීම 3යි 2යි 5යි 3 වැඩි කරනවා ධන 2කින් 6යි ධන 2 වැඩි කරනවා ධන 5කින් 10යි 3යි 2යි 5යි ඛණ්ඩාංක වෙන්නේ 3 බෙදීම 5 16 බෙදීම 5. වෘත්තයේ ස්පර්ශ වන ලක්ෂ්‍ය ඛණ්ඩාංක සොයන එක අපේ වෘත්තයේ කේන්ද්‍රයන් සහ අරයන් ඇතුලේ මේ විදිහට වෘත්තයක් අභ්‍යන්තර වේදන ලක්ෂ්‍ය ඛණ්ඩාංක මගින් සොයා ගන්න පුළුවන්. බාහිර වෘත්තය මෙන්න මේ ආකාරයට ස්පර්ශ වුණා අපිට මෙන්න මේ ආකාරයට ඛණ්ඩාංක දෙක හොයාගෙන අරයන් ඇතුලේ මෙන්න මේ ස්පර්ශ වෙන ඛණ්ඩාංක සොයා ගන්න පුළුවන්. ස්පර්ශ වන විට පොදු යාය සමීකරණය. ඒ කියන්නේ වෘත්ත දෙකක් ඡේදනය වන විට ඒ වෘත්තයන්ගේ ඡේදන ලක්ෂ්‍ය හරහා අඳින යාය. ඒ යාය දෙන්නට පොදු එහෙනම් පොදු යාය කියනවා. මම මේ වෘත්තය ගත්තොත් S1 සමානයි බිඳුව ලෙසත් මේ වෘත්තය ගත්තොත් S2 සමානයි බිඳුව ලෙසත් මෙන්න මේ පොදු ඡාය සමීකරණය අපිට කිව්ව හැකි අර පොදු ස්පර්ශකයේ සමීකරණය කිව්ව විදිහටම S1 ඍණ S2 සමානයි බිඳුව. ඊළඟ දීලේ වෙන්නේ බාහිර ලක්ෂයක සිට වෘත්තයකට අදින ස්පර්ශකයේ දිග සෙවීම. ඒ කියන්නේ මම වෘත්තය සලකන්නම් x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමාන බිඳුව කියලා. බාහිර ලක්ෂ්‍ය ඛණ්ඩාංක සලකන්නම් x1, y1 කියලා. මෙන්න මේ බාහිර ලක්ෂ්‍යයේ සිට වෘත්තයට අදින ස්පර්ශය. මෙන්න මේ ආකාරයට වෘත්තයට ස්පර්ශයක් ඇඳුවොත් මම මේ දුර ගන්නම් p ලෙසත් තරම් pa කියලා. මෙන්න මේ pa දුර සමාන වෙන්නේ මෙන්න මේ x1 සහ y1 ඛණ්ඩාංක අදාළ වෘත්තයේ සමීකරණයට ආදේශ කිරීමෙන් ලැබෙන ප්‍රකාශනයේ වර්ගමූලයට.
ඒ කියන්නේ x වෙනුවට x1 වර්ගයත් y1 වර්ගයත් ධන 2g(x1) ධන 2fy1 ධන c වල වර්ගමූලය. ඔන්න ඔක තමයි බාහිර ලක්ෂයක සිට වෘත්තයට යන ස්පර්ශකයේ දිග වෙන්නේ. ඊළඟට මම මේක සාධනයට ගියොත් මම මේකේ කණ්ඩායම් කේන්ද්‍රයේ වෙන ජීවින f කියලා මෙන්න මෙතෙන්ට ගන්න r කියලා මම මෙන්න මේ දිග යකට ගත්තොත් මට මෙන්න මේ POA ත්‍රිකෝණයට පයිතගොරස් දැම්මේ. ඒ කියන්නේ PO වර්ග සමානයි PA වර්ග ධන R වර්ග. PO වර්ග සමානයි PA වර්ග ධන R වර්ග. PO දිග කියන්නේ මේ කණ්ඩායම් දෙක අතර අන්තරයේ වර්ගය ධන y කණ්ඩායම් අතර අන්තරයේ වර්ගය. එයාගේ වර්ගමූල. දෙපැත්තම එයාගේ වර්ගය ගහලා හින්දා වර්ගමූල අවශ්‍ය වෙන්නේ නැහැ. x1 ධන g එයාගේ වර්ගය ධන y1 ධන f එයාගේ වර්ගය සමාන වෙනවා pa වර්ග ධන r වර්ග. මම මේ වර්ගන් සුළු කළොත් x1 වර්ග ධන මම ඉක්මනට ගන්නවා y1 වර්ග 2gx1 ධන 2fy1 ධන g වර්ග ධන f වර්ග r එක මේ පැත්තට ගන්නවා මම වෙන r වර්ග සමානයි pa වර්ග. එතකොට මෙතන g වර්ග ධන f වර්ග කියන r වර්ග කියන්නේ c. එතකොට අපිට ගෙලින්ම ලියුව හැකි pa දිග කියන්නේ x1 වර්ග ධන y1 වර්ග ධන 2gx1 2fy1 ධන c එයාගේ වර්ගමූලය. ඊළඟ වග 2002 ඉරල් ගාන ගැන කතා කළොත් ඒ ගානේ තියෙන්නේ x වර්ග ධන y වර්ග ධන 2gx1 2g1x ධන 2f1y ධන c1 සමාන බිඳුව හා x වර්ග ධන y වර්ග ධන 2g2x ධන 2f2y ධන c2 සමාන බිඳුව වෘත්ත ස්පර්ශ වීම සඳහා අවශ්‍යතාවයක් සොයන්න. ඒ කියන්නේ වෘත්ත දෙක මෙතන දීලා තින්නේ ස්පර්ශ වීම සඳහා. බාහිරවද අභ්‍යන්තරවද කියන එක අපිට අඟවල නැහැ. එහෙනම් වෘත්ත දෙක ස්පර්ශ වීම සඳහා අවශ්‍යතාවයක් සොයන්න කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දීලා තියෙන වෘත්ත දෙකේ අරයන් අතර දුර සමාන වෙනවා. ඒ වෘත්ත දෙකේ අරයන්ගේ එකතුව හෝ අන්තරේ මාපාංකය. R1 ධන හෝරින R2 එයාගේ මාපාංකය සමානයි කේන්ද්‍රයන් අතර දුර. ඊට පස්සේ කියනවා එම වෘත්ත ස්පර්ශ වේ නම් එන්නේ ස්පර්ශ ලක්ෂ්‍ය දෙකක් g1 ඍණ g2 වාරයක් x ධන දෙකක් f1 ඍණ f2 වාරයක් y ධන c1 ඍණ c2 සමාන බිඳුව සහ f1 ඍණ f2 වාරයක් x ඍණ g1 ඍණ g2 වාරයක් y ධන f1 g2 ඍණ f2 g1 සමාන බිඳුව රේඛා එක එකක් මත පිහිටන බව සාධනය කරන. ඒ කියන්නේ මම කලින් කිව්වා මේ ස්පර්ශ ලක්ෂ්‍ය ඛණ්ඩාංක පිහිටන්නේ පොදු ස්පර්ශකයේ මත සහ ඒ කේන්ද්‍රයන් යා කරන රේඛාව මතත් කියලා. ඔතන මේ රේඛා දෙකේ සමීකරණයන් දෙක තමයි මේ දීලා තියෙන්නේ. වෘත්ත දෙකේ සමීකරණ දෙක විසඳලා එක සමීකරණයක් ගොඩනගුව හැකි. ඒ වගේම වෘත්තයන් දෙකේ කේන්ද්‍රයන් ඇසුරෙන් අනිත් සමීකරණය ගොඩනගුව හැකි. ඊළඟට කියනවා x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 4y සමානයි බිඳුව හා x වර්ග ධන y වර්ග ඍණ 10x ධන 20 සමානයි බිඳුව වෘත්ත එකිනෙක බාහිර ස්පර්ශ කරන බව පෙන්වා වෘත්ත දෙකෙහි ඒ ස්පර්ශ ලක්ෂ්‍ය ඒ ඛණ්ඩාංක සොයන්න. ඒ අර මම කලින් හදුවාගේ උදාහරණයක් විදිහටම තමයි ගානේ තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් කතා කරපු තීරියෙන් මේ ගානේ අහන ප්‍රශ්න වෙන්නේ
P අනු P හි සිට ප්‍රථම වෘත්තයට එන ස්පර්ශකයේ දිග P හි සිට දෙවෙනි වෘත්තයට එන ස්පර්ශකයේ දිග මෙන් k වාරයක් වන සේ වූ ලක්ෂයකි. k වර්ග අසමාන 1 නම් P හි පතය A හරහා වූ වෘත්තයක් බව සාධනය කර k ඇතුළින් එහි සමීකරණය සොයමු. මම මේ ගානේ මුල් ටික හදන්නේ නැහැ. මේ තීරයට අදාළ කැලේ විතරයි හදන්නේ. 2002 A level. දැන් මේ වෘත්ත දෙක සැලකුවොත් බාහිර ස්පර්ශනා කියන්නේ මේ වෘත්තේ වෙන්නේ x වර්ග ධන y වර්ග ධන x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 4y සමානයි බිඳුව. මේ වෘත්තේ වෙන්නේ x වර්ග ධන y වර්ග ඍණ 10x ධන 20 සමානයි බිඳුව. එතකොට p කියන්නේ බාහිර ලක්ෂණ. p අනු a හි සිට p අනු p හි සිට ප්‍රථම වෘත්තයට යන ස්පර්ශකයේ දිග ප්‍රථම වෘත්තයට යන ස්පර්ශකයේ මේ විදිහට ගත්තොත් මම මේක p විදිහට මේක a1 ලෙසත් දෙවෙනි වෘත්තයට යන ස්පර්ශකයේ දිග මේ k වාරයක් වන ලෙස. ඒ කියන්නේ දෙවෙනි වෘත්තයට p නම් ස්පර්ශක මම මේ විදිහට ගත්තොත් a2 ලෙසත් සලකුව මේ කියන්නේ ප්‍රථම වෘත්තයට යන ස්පර්ශකයේ දිග ඒ කියන්නේ pa1 සමාන වෙනවලු දෙවෙනි වෘත්තයට යන ස්පර්ශකයේ දිග මෙන් k වාරයක්. k කියන්නේ නියතයක්. pa2 වැඩි කිරීම k. එතකොට pa1 කියන්නේ මම මේ p ගේ කන්න ගන්නවා x භාගම y භාගය. එතකොට pa1 කියන්නේ x භාගවල වර්ගය ධන y භාගවල වර්ග ඍණ 2x භා ධන 4y භා මේ වර්ගමූල සමාන වෙනවා k වාරයක්. මම අනිත් වෘත්තයට ආදේශ කළොත් x භා ධන y භා ඍණ 10යි x භා ධන 20. මේක දෙපැත්තම වර්ග කළොත් x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 4y සමාන වෙනවා k වර්ගය වැඩි කිරීම x වර්ග ධන y වර්ග ඍණ 10යි x ධන 20. මම මේක වෘත්තයක් ආකාරයට හැරෙවොත් ඔක්කොම පද එක පැත්තකට කරගත්තොත් x වර්ගය කියලා ගත්තොත් දෙන්නේ එක ඍණ k වර්ග ධන එක ඍණ k වර්ග y වර්ග x පදේ හැ පැත්තට ගත්තොත් ඍණ 10x k වර්ග එනවා. එතකොට ධන දෙකක් එළියට ගත්තොත් පහයි k වර්ග ඍණ 1 වැඩි කිරීම x y වර්ග කියන්නේ 4y y-මයි 4y y වර්ග බා හිත පදේ වෙන්නේ ඍණ 20යි k වර්ග.
සමානයි බිඳුව. ඍණ 20යි k වර්ග සමානයි බිඳුව. මේ ගාන අපිට කියන්නේ k වර්ග අසමාන 1. ඔව් k වර්ග එකට k වර්ගයේ සමාන 1 වුණොත් මෙන්න මේ ඔක්කොම x වර්ගයයි y වර්ගයයි පද දෙකම බිඳුව එක. එතකොට මේක වෘත්තයක් වෙන්නේ නැහැ. x වර්ග අසමාන 1 නම් p හි පදය x බා හා y බා කණ්ඩාංක ආදේශ කරලා ලියුව මෙන්න මේ පදය වෘත්තයක් A හරහා වූ වෘත්තයක් බව සාධනය කර k ඇසුරින් එහි සමීකරණය සොයන්න. දැන් මේ දීලා තියෙන අපිට ඇවිල්ලා තියෙන පතේ x වල සංගුණකයයි x වර්ග වල සංගුණකයයි y වර්ග වල සංගුණකයයි සමාන හින්දා අපිට මේක වෘත්තය ලෙස කියන්න පුළුවන්. ඒ වගේ මේ පතේ xy ගුණිත බලත් නැහැ. x වර්ග හා y වර්ග පදයන්හි සංගුණක සමාන වීමත් xy ගුණිත පද නොමැති වීමත් නිසා අපිට මෙන්න මේ පදය වෘත්තයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟ දීර්ඝය වෙන්නේ වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වීම. වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වෙනවා කියන්නේ ඒ වෘත්ත දෙක එකිනෙකට ඡේදනය වන විට ඒ ඡේදනය වන ස්ථානයට අඳුර ලබන ස්පර්ශක දෙක වෘත්ත දෙක වගේම අඳුර ලබන ස්පර්ශක දෙක එකිනෙකට ලම්බක වෙනවා නම් ඒ වෘත්ත දෙක ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට වෘත්ත දෙකක් ඡේදනය වෙනවා නම් මෙන්න මේ ඡේදනය වෙන ස්ථානයට අඳිනු ලබන ස්පර්ශකයන් දෙක එකිනෙකට ලම්බක වේ නම් මේ ස්පර්ශකයන් දෙක එකිනෙකට ලම්බක වේ නම් මේ වෘත්ත දෙක ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා කියනවා. මම ගත්තොත් මේ වෘත්තය කේන්ද්‍ර ඍණ G1 ඍණ F1 කියලා මේ කේන්ද්‍රය ගත්ත ඍණ G2 ඍණ F2 කියලා වෘත්ත දෙක ප්‍රලම්බව ඡේදනය වෙනවා නම් ඒ වෘත්ත දෙක 2G1 ධන G2 ධන 2 F1 වාරයක් F2 සමානයි C1 ධන C2 සමානයි කියලා වෙනවා. ඒ කියන්නේ වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා දීපු ගමන් අපිට මෙන්න මේ සම්බන්ධය එකපාරේ යොදා ගන්න පුළුවන්. 2G1 වාරයක් G2 ධන 2 F1 වාරයක් F2 සමානයි C1 වාරයක් C1 ධන C2. මේකේ සාධනීය ගියොත් මේ ස්පර්ශක කියන්නේ ආරය හරහා මේ ආරය ගණන් R1 ලෙසත් මේ ආරය ගණන් R2 ලෙසත් මේ ත්‍රිකෝණයට පයිතගොරස් දීමෙන් R1 වර්ග ධන R2 වර්ග සමාන වෙනවා කේන්ද්‍රයන් අතර දුරේ කේන්ද්‍රයන් අතර දුරේ වර්ගය. ඒ කියන්නේ ඍණ G1 ධන G2 වර්ග ධන ඍණ F1 ධන F2 වර්ග. R1 වර්ග ධන R2 වර්ග සමාන වෙනවා G1 වර්ග ධන G2 වර්ග ඍණ 2G1 G2 ධන F1 වර්ග ධන F2 වර්ග ඍණ 2 F1 වාරයක් F2. මේ පද ඔක්කොම මේ පැත්තට අරගෙන 2G1 වාරයක් G2 ධන 2 F1 වාරයක් F2 2G1 වාරයක් G2 ධන 2 F1 වාරයක් F2 සමානයි G1 වර්ග ධන F1 වර්ග ඍණ R1 වර්ග ධන G2 වර්ග ධන F2 වර්ග ඍණ R2 වර්ග. එතකොට මේ G1 වර්ග ධන F1 වර්ග ඍණ R1 වර්ග කියන්නේ C1ට.
g දෙකේ වර්ග ධන f දෙකේ වර්ග ඍණ r දෙකේ වර්ග කියන්නේ c දෙකට. එතකොට අපිට කිව්ව හැකි 2g එක වාරයක් g දෙක ධන 2f එක වාරයක් f දෙක සමානයි c එක ධන c දෙක. ඕක තමයි වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා කියන්නේ. මම ඊළඟට මේකේ උදාහරණයක් සැලකුවොත් x වර්ග ධන y වර්ග ඍණ 4x ඍණ 2y ඍණ 11 සමාන බිඳුව හා x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 6y ධන 1 සමානයි බිඳුව. මෙන්න මේ වෘත්ත දෙක ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා පෙන්වන්න තියෙනවා. එතකොට මෙයාගේ g කියන්නේ ඍණ g වෙන්නේ මෙයාගේ x වල සම්මූලකයේ ඍණාගේ කියන්නේ ධන 4යි ධන 4 දෙකෙන් බෙදුවම 2යි. ඒ කියන්නේ ඍණ g කියන්නේ ධන 2යි නම් ධන g කියන්නේ ඍණ 2යි. අපිට මේක එකපාරට කිව්ව හැකි 2gx නේ ඇතුලෙන් මේක ලියුවාම x තියෙනවා 2g සමානයි ඍණ 4යි g කියන්නේ ඍණ 2යි. f කියන්නේ 2fy 2f සමානයි ඍණ 2යි. ඒ කියන්නේ f සමානයි ඍණ 1යි. මේක c කියන්නේ ඍණ 11යි. මේ වෘත්තෙට ගියොත් 2gx 2g සමානයි ඍණ 2යි g කියන්නේ ඍණ 1යි. 2fy සැලකුවොත් 2f සමානයි 6යි f සමානයි 3යි. c කියන්නේ 1යි. එතකොට 2g එක වාරයක් g දෙක කියන්නේ ඍණ 4යි ඍණ 4 වැඩි කිරීම ඍණ 1යි කියන්නේ 2g එක වාරයක් g දෙක ධන 2f එක වාරයක් f දෙක කියන්නේ ඍණ 2 වැඩි කිරීම ඍණ 1 ධන 2යි. i දෙකෙන් වැඩුණාම ධන 4යි. f කියන්නේ 2f එක f දෙක කියන්නේ ඍණ 1 වැඩි කිරීම ඍණ 1 වැඩි කිරීම 3 ඍණ 3යි ඍණ 3 i දෙක වැඩුණාම ඍණ 6යි. ඒ කියන්නේ x වර්ග ධන y වර්ග ධන 4x. ඒ කියන්නේ g කියන්නේ ධන 2යි. දෙවරක් ඍණ 1 ඍණ 2යි ඍණ 2 i ඍණ 1 ඍණ 2 i දෙකෙන් වෙනවා ඍණ 4යි. උත්තරේ ඍණ 10යි. එතකොට c 1 ධන c 2 කියන්නේ ඍණ 11 ධන 1 ඍණ 10යි. එතකොට අපිට පේනවා මේ ඍණ 2යි g එක වාරයක් g දෙක ධන 2යි f එක වාරයක් f දෙක සමාන වෙලා තියෙනවා c 1 ධන c දෙකට දෙකටම උත්තරේ ඍණ 10 ආපු නිසා එතකොට අපි කිව්වා මෙන්න මේ වෘත්තයන් දෙක ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා. ඊළඟදී කතා කරොත් වෘත්තයේ මත ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ සමීකරණය. ඒ කියන්නේ වෘත්තයේ මත ලක්ෂයක් ගත්ත x1, y1 කියලා ඒ ඛණ්ඩාංකයේ මත යන ස්පර්ශකයේ සමීකරණය අපිට ලියුව හැකි. මම මේ වෘත්තය සලකන්නම් x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. මෙන්න මේ වෘත්තයේ සමීකරණයේ ඇසුරෙන්ම අපිට මෙන්න මේ ස්පර්ශකයේ සමීකරණය කිව්වා. දැන් මෙතන මේ x වර්ගය සැලකුවොත් x පද දෙකක ගුණිතය. ඒතර මම මේකේ එක x පදයක් ගත්තා x ලෙසම අනිත් x පදය ගත්තා x1 කියලා. ධන
ඊළඟට ගත්තොත් මෙන්න මේ y පදය කියන්නේ y පද දෙකක ගුණිතයක්. එතකොට මම එක y කැලලක් ගන්නවා y ලෙසත් අනිත් y එක y එක ඇතුලේ ලියා ගන්නවා. ඊළඟට සැලකුවොත් මෙන්න මේ x කියන්නේ 2x කියලා තියෙන්නේ 2x 2x කියන්නේ x පද දෙකක එකතුවක්. එතකොට මම එක x පදයක් ලියා ගන්න x ඇතුලේ අනිත් x එක ලියා ගන්න x එක ඇතුලේ. එතකොට මේ දෙන්න කියන්නේ 2x දෙක හිතුවොත් තව g පදයක් අඩු වෙනවා. එයා මෙයාගෙන් වැඩි වෙනවා. ධන 2fy සැලකුවොත් y පද දෙකක එකතුවක් ලෙස තියෙන්නේ. ඒ කියන්නේ y ධන y1 2y ලෙස හිතුවොත් තව f එකක් අඩුයි. f ධන c සමානයි බිංදුව. මෙන්න මේක තමයි බාහිර වෘත්තය මත ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ සමීකරණය වෙන්නේ. x1 x1 ධන y වාරයක් y1 ධන g වාරයක් x ධන x1 ධන f වාරයක් y1 ධන y ධන c සමානයි බිංදුව. මම මේකේ උදාහරණයකට ගියොත් x වර්ග ධන y වර්ග ඍණ 6x ධන 5y ධන 14 සමානයි බිංදුව වෘත්තය මත 2,1 ලක්ෂයේදී අඳින සමීකරණය ස්පර්ශකයේ සමීකරණය. ඒ කියන්නේ දැන් මම මේක මේ ආකාරයෙන් හිතුවොත් මෙතන x වර්ගය තියෙනවා. ඒක අපි කරන්න ඕනේ x1යි x1යි ගුණිතයක් විදිහට. එතකොට මම x1 ලියාගත්තා. x1 වෙන්නේ මෙතන 2. දෙකයි x done y වර්ගය ලියාගත්තා. y වැඩි කිරීම y1 විදිහට y1 කියන්නේ 1යි. එතකොට අපි මෙතන එනවා y කියලා. ඊළඟට x පද දෙකේ එකතුව. එක x පදයක් කියන්නේ 2 අනිත් එක මම x විදිහටම ලියා ගන්නවා. එතකොට මෙතන දැන් මෙතන 2g වෙනුවට මෙන්න මෙතන තියෙන්නේ ඍණ 6යි කියලා. ඒ කියන්නේ g සමාන වෙන්න ඕනේ ඍණ 3ට. මෙතෙන් ඍණ 3 આવොත් තමයි මේ දෙන්නම මම x ධන x එක විදිහට හරුවොත් 2x 2x එක ආයි ඍණ 3 එකට දුනහම ඍණ 6x ඇවිල්ලා තියෙනවා. y සැලකුවොත් y ධන 1 එතකොට පහ තියෙන්නේ 2f වෙනුවට එතකොට f සමාන වෙන්නේ 5 බෙදීම 2. ධන 14 සමානයි බිංදුව. ඊට පස්සේ මේක සුළු කරලා අපිට සමීකරණය ගොඩ නැගුවා. ඒකේ x පදය y පදය එකට ළඟට අරගෙන ඊළඟ මේකේ සාධනය ගැන කතා කළොත් මම මේ වෘත්තයේ කේන්ද්‍රය කණ්ඩායම් ගන්නවා ඍණ g ඍණ f කියලා. කේන්ද්‍රයේ ස්පර්ශ කරන රේඛාව අනිවාර්යෙන් ලම්බකයි. එතකොට අපිට මේ ස්පර්ශකයේ සමීකරණය ගොඩනගන්න එයාගේ එක කණ්ඩායමක් දන්නවා. එතකොට එයාගේ අනුක්‍රමණය හොයාගත්තා නම් අපිට පුළුවන් රේඛාවේ සමීකරණය ගොඩනගන්න. එතකොට මම අනුක්‍රමණය කියනවා මේ රේඛා දෙක ලම්බක නිසා ස්පර්ශකයේ අනුක්‍රමණය වැඩි කිරීම y1 ධන f බෙදීම x1 ධන g සමානයි ඍණ 1යි. මම මේක හරස් ගුණ කළොත් කළ ස්පර්ශකයේ අනුක්‍රමණය උත්තර කරගත්තොත් m සමාන වෙනවා x1 ධන g ඍණ බෙදීම y1 ධන f. ඊට පස්සේ මම රේඛාව කරන සමීකරණය දැම්මොත් y ඍණ y dash සමාන m වාරයක් x ඍණ x dash y ඍණ y1 සමානයි ඍණ x1 ධන g
බෙදීම y1 ධන f වැඩි කිරීම x ඍණ x1 ඊට පස්සේ මේක හරස් තුන කරන්න y ඍණ y1 වාදයක් y1 ධන f සමානයි ඍණ මම මේක ඍණ පද එහා පැත්තට ගන්න එකපාර ධන x1 ධන g වාරයක් x ඍණ x1 මේ වරාංශික වල y වැඩි කිරීම y1 ධන yf ඍණ y1 වර්ග ऋण y1f धन x डिग्री में x1 ऋण x1 वर्ग धन gx ऋण gx1 සමානයි බිඳුව. දැන් අපිට ඕන සමීකරණේ මේ පදේ ඇවිල්ලා තියෙනවා. මේ පදෙත් ඇවිල්ලා තියෙනවා. වැඩිපුර y1 වර්ගයක් x1 වර්ගයක් ඇවිල්ලා තියෙනවා. තව අපිට මෙතන x එළියට ගත්තාම වැඩිපුර පද සහ පද අඩුවෙන් ඇවිල්ලා තියෙනවා කියලා අපිට පේනවා. එතකොට g එක එළියට ගත්තොත් x1 තියෙනවා. ඒත් අපිට ධන x එකක් නැහැ. ඒ වගේම f එක එළියට ගත්තොත් y තියෙනවා. ධන y එකක් නැහැ. ඒ වෙනුවට ඍණ y එකක් තියෙනවා. එතකොට මම මේක දැන් තියෙන පද ටික තියලා අනිත් පද ඔක්කොම ටික එහා පැත්තට ගන්නවා. x1 ධන y1 ධන gx ධන fy සමානයි x1 වර්ග ධන y1 වර්ග ධන y1f ධන gx1 වෙනවා. එතකොට මම දැන් මේකේ මධ්‍ය අනුපාතක ලියා ගන්නවා. ඒ කියන්නේ x1 ධන y1 ධන gx තියෙනවා. තව gx එකක් වැඩිපුර ලියා ගන්නවා. දැන් මෙතන fy තියෙනවා. තාම වැඩිපුර fy එකක් ලියා ගන්නවා. තවදුරටත් මෙතන ධන 100 කුත් එන්න ඕනේ 100 එකක් ලියා ගන්නවා. දැන් මම මේ පැත්තට එකතු කරලා ඔක්කොම පද ටික මම එහා පැත්තටත් එකතු කරනවා. එතකොට x1 වර්ග ධන y1 වර්ග ධන y1f y1f එකක් එකතු වෙනවා. මේ වැඩිපුර ලිව් එක. එතකොට තිබ් එකත් එක එකතු වුණාම දෙක වෙනවා. gx එකක් තියෙනවා. මම මේ පැත්තට gx එකක් එකතු කළා. එතකොට තියෙන එකයි වැඩිපුර අපිට එක ඒකත් දෙගුණයක් වෙනවා. ධන c. එතකොට දැන් මේ පැත්ත හැදලා තියෙනවා. x1 ධන y1 ධන g එළියට ගත්තොත් x ධන x1 ධන f y1 ධන y ධන c සමානයි අපිට ඔප්පු කරන්න ඕන සමීකරණය මෙන්න මේ පැත්තට බිඳුව වෙන්න ඕනේ. නමුත් අපිට මෙන්න මේ විදිහට ප්‍රකාශනයක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රකාශනය අපිට හුරු පුරුදුයි. ඒ තියෙන්නේ වෘත්තයක සමීකරණය. ඒ වෘත්තයේ සමීකරණය x1 y1 කියන්නේ වෘත්තයේ මත ලක්ෂයක් නම් ඒ ලක්ෂය මගේ මෙන්න මේ වෘත්තයේ සමීකරණය සූත්‍ර කරන හින්දා අපිට පුළුවන් මෙන්න මේ වෘත්තයේ මේ ඛණ්ඩාංගමයේ ආදේශක දහම වෙන්නේ බිඳුවයි කියලා කෙලින්ම කියනවා. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ වෘත්තයේ මත ලක්ෂයකට යන්නේ ස්පර්ශකයේ සමීකරණය ඔප්පු කරන්නේ. ඊළඟදී කතා කරන්නේ ස්පර්ශ ජය ගැන. ස්පර්ශ ජය කියන්නේ
වෘත්තයකට බාහිර ලක්ෂයක සිට අඳිනු ලබන ස්පර්ශක දෙක වෘත්තය ස්පර්ශ කරන ලක්ෂ්‍ය දෙක හරහා අඳිනු ලබන ජයය. වෘත්තයක බාහිර ලක්ෂයක සිට එම වෘත්තයට අඳිනු ලබන ස්පර්ශක දෙක එම වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂ්‍ය දෙක හරහා අඳිනු ලබන ජයය වෘත්තයක ස්පර්ශ ජයය කියලා හඳුන්වනවා. මෙන්න මේ ස්පර්ශ ජයය. ඒ ස්පර්ශ ජයය සමීකරණයත් අර කලින් සමීකරණය. ඒ කියන්නේ වෘත්තය මත ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ සමීකරණයම තමයි ස්පර්ශ ජයය සමීකරණය කියලා කියන්නේ. මේක ඔප්පු කිරීමට ගියොත් මේක ඔප්පු කරන්නේ තර්කයෙන්. මම මේ කණ්ඩායම් ගන්නම් x1, x2 කියලා, මේ කණ්ඩායම් ගන්නම් x2, y2 කියලා, මේ කණ්ඩායම් ගන්නවා x3, y3 කියලා. මට මෙන්න මේ x1, y1 ලක්ෂයේදී අඳිනු ලබන ස්පර්ශකයේ සමීකරණය කෙලිම ලියුවේ කලින් විදිහට. x වාරයක් x1 ධන, y වාරයක් y1 ධන, g x ධන x1 ධන මේ කණ්ඩායම් ගන්නම් x1, y1 කියලා, මේ කණ්ඩායම් ගන්නම් x3, y3 කියලා. ධන f වාරයක් y ධන y3 ධන c සමානයි බිඳුව. ඒ වගේම මට මෙන්න මේ කණ්ඩායම් කියන ස්පර්ශක සමීකරණය ලියුව හැකි x3 x2 ධන y2 ධන g x ධන x2 ධන f y ධන y2 ධන c සමානයි බිඳුව. ධන c සමානයි බිඳුව. එතකොට දැන් මෙන්න මේ සමීකරණ දෙකම ඒ කියන්නේ මෙන්න මේ රේඛා දෙකම x1, y1 කියන ලක්ෂ්‍ය හරහා යනවා. එතකොට මෙන්න මේ රේඛා දෙකම x1, y1 කියන ඛණ්ඩාංකය මගින් තෘප්ත කරනවා. ඒ කියන්නේ මේ කණ්ඩායම මේ වගේ ආදේශ කළොත් x1, x3 ධන, y1, y3 ධන, g x1 ධන x3 ධන f y1 ධන y3 ධන c සමානයි බිඳුව. අනිත් රේඛාවට ආදේශ කළොත් x1 වාරයක් x2 ධන, y1 වාරයක් y2 ධන, g x2 ධන x3 x1 ධන x2 ධන f y1 ධන y2 ධන c. දැන් අපිට ස්පර්ශ ජය සමීකරණය කියලා ගන්න තියෙන්නේ මෙන්න මේක. එතකොට මෙන්න මේ සමීකරණ දෙක දිහා බලලා අපිට මෙන්න මේ සමීකරණය එනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් මෙන්න මේ රේඛාවේ සමීකරණය මේක කියලා, ඒ කියන්නේ මෙන්න මේ රේඛා ස්පර්ශ ජය සමීකරණය මෙන්න මේක වෙනවා කියලා අපි හිතුවොත් මෙන්න මේ රේඛාව x2, y2 x3, y3 කියන ඛණ්ඩාංක තෘප්ත කරනවා. ඒ තෘප්ත කරන ඒ කියන්නේ මෙන්න මේ ඛණ්ඩාංක මෙන්න මේ සමීකරණේ ආදේශ කළාම එන ප්‍රකාශනය තමයි අපිට මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක x වෙනුවට x2, y වෙනුවට y2 ආදේශ කළාම ඇවිල්ලා තියෙන ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. ඒ වගේම අනිත් ඛණ්ඩාංක x3, y3 මෙන්න මේකේ ආදේශ කළාම ඇවිල්ලා තියෙන සමීකරණය තමයි මේ තියෙන්නේ. ඒ හින්දා අපිට කෙලින්ම කියන්න පුළුවන් ස්පර්ශ ජය සමීකරණය මෙන්න මේක වෙනවා කියලා. x1 ධන y1 ධන g x ධන x1 ධන f y ධන y1 ධන
c සමානයි බිඳුව. මෙන්න මේ රේඛාව මෙන්න මේ ඛණ්ඩාංක දෙක හරහා යන හින්දා මෙන්න මේ ඛණ්ඩාංක වගේ මෙන්න මේ රේඛාව චුක්ත කරන එක තමයි අපි මෙතනදී පෙන්වලා තියෙන්නේ. ඒ හින්දා ඒ කියන්නේ කෙලින්ම අපිට මේ සූත්‍රය ඔප්පු කිරීමේ හැකියාවක් නැහැ. දීලා තියෙන දත්ත වලින් තමයි ව්‍යුත්පන්න කිරිලා තමයි තියෙන්නේ. මම ඊළඟට මේක ගානක් ගැන කතා කළොත් x ඍණ y ඍණ එක සමාන රේඛාව මත විචලන ලක්ෂයක් p වේ. x වර්ග දෙන y වර්ග 4x ඍණ 6y ධන දෙක සමානයි බිඳුව වෘත්තයේ p අනුබද්ධයෙන් ලැබෙන ස්පර්ශජය p කියන ඛණ්ඩාංක අනුබද්ධයෙන් ලැබෙන ස්පර්ශජය අචල ලක්ෂයක් හරහා යන බව පෙන්වන්න. ඒ කියන්නේ p කියලා ලක්ෂයක් තියෙනවා x ඍණ y ඍණ එක සමානයි බිඳුව රේඛාව මත ඊට පස්සේ වෘත්තයක සමීකරණ දීලා දෙනවා. මේ p අනුබද්ධයෙන් ලැබෙන මේ ස්පර්ශ වෘත්තය ගන්න ස්පර්ශජය අචල ලක්ෂයක් හරහා යනවා කියලා පෙන්වන්න කියනවා. ඒ කියන්නේ සරල රේඛා සහ වෘත්තය වල මේ අචල ලක්ෂයක් හරහා යනවා කියලා පෙන්වන්න කිව්වම අපි අදාළ සමීකරණ අදාළ රේඛාව u ධන λ v සමානයි බිඳුව ආකාරයක් වෙනවා කියලා පෙන්වනවා නම් හරි. ඒ කියන්නේ සරල රේඛාවේදී මෙන්න මේ විදිහට විචලන රේඛා දෙකක් මත ඡේදන ලක්ෂ්‍ය හරහා යන රේඛාව තමයි මෙන්න මේ සමීකරණයෙන් පෙන්වන්නේ. මෙන්න මේ සමීකරණයෙන් පෙන්වන රේඛාව හැම වෙලේම මෙන්න මේ අචල ලක්ෂ්‍ය හරහා යනවා. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව මෙන්න මෙහෙම ඇඳුනත් කොයි අතර ඇඳුනත් මෙන්න මේ අචල ලක්ෂ්‍ය හරහා යන හින්දා අපිට මෙන්න මේ අදාළ ස්පර්ශජය u ධන λ v සමාන බිඳුව ආකාරයක් වෙනවා කියලා පෙන්වන්න නම් අචල ලක්ෂ්‍ය හරහා යනවා කියලා කියන්න පුළුවන්. එතකොට අචල ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන් u සහ v කියන සමීකරණ දෙක විසඳලා ලැබෙන x සහ y ඇසුරෙන් මෙන්න මේ අචල ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන්. අනුක සරහනෙන් දොත් වෘත්තය කියන්නේ x වර්ග ධන y වර්ග ධන 4x ඍණ 6y ධන 2 p පිහිටලා තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. ඒ කියන්නේ x ඍණ y ඍණ 1 සමානයි රේඛා මත විචලනය වෙන ලක්ෂයක් තමයි p කියන්නේ. එතකොට මේ p සිට අනින් ලබන ස්පර්ශජය කියන්නේ මෙන්න මේ රේඛාව මෙන්න මේ රේඛාව තමයි අචල ලක්ෂයක් කරා යනවා කියලා පෙන්වන්න දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව u ධන λ v සමානයි බිඳුව ආකාර කියලා පෙන්වනවා නම් හරි. දැන් මම මේකේ පරාමිතිය ඇසුරෙන් ගාන යනවා. ඒ කියන්නේ x සමානයි t කියලා හිතුවොත් y වෙන්නේ t ඍණ 1. ඒ කියන්නේ t ගේ ඛණ්ඩාංක වෙන්නේ t, t ඍණ 1. එතකොට මට පුළුවන් මේ x ගේ ඛණ්ඩාංක ඇසුරෙන් මෙන්න මේ ස්පර්ශජය සමීකරණය ලියාගන්න. x වාරයක් x එකනේ. ඒ කියන්නේ xt ධන y t ඍණ 1 ධන x ධන x කියන්නේ x ධන t 2x මෙතන g වෙනුවට තියෙන 4 2යි g වෙනුවට තියෙන්නේ 4 ඒ කියන්නේ g සමානයි 2යි. ධන
y කියන්නේ t ඍණ 1 ධන y y ධන t ඍණ 1 2y හැදිලා තියෙනවා. තව ඍණ 6 වෙන්න ඍණ 3න් වැඩි වෙන්න ඕනේ. ධන 2 සමානයි බිඳුව. දැන් මම මේකේ x පදයි y පදයි එක ළඟට ගත්තොත් x කියන්නේ 2x ධන xt ඉතින් මම මේක පාඩම් සුළු කරලා ඉන්න yt ඍණ y ධන 2x ධන 2t ඍණ 3y ඍණ 3t ධන 3 ධන 2 සමානයි බිඳුව. ඒ කියන්නේ x පදයි t පදයි එක ළඟට ගත්තොත් t පද වෙනමත් අනිත් පද වෙනමත් ගත්තොත් 2x ඍණ 4y ධන 5 ඊට පස්සේ මම t පදේ එළියට ගත්තොත් x ධන y 2t ඍණ 3t කියන්නේ ඍණ t කියන්නේ ඍණ 1. දැන් මෙන්න මේ සමීකරණය මේක u කියලා හිතුවොත් මෙන්න මේක v කියලා හිතුවොත් මේක u ධන ලැම්ඩා v සමානයි බිඳුව ආකාර වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ස්පර්ශජාය සමීකරණය අචල ලක්ෂයක් කරා යනවා. ස්පර්ශජාය අචල ලක්ෂයක් කරා යනවා u ධන ලැම්ඩා v සමාන බිඳුව ආකාර වෙන නිසා. එතකොට අපිට මේ අචල ලක්ෂයේ කණ්ඩායම් හොයන්න පුළුවන් මෙන්න මේ u කියන එක මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි විසඳීම මගින්. ඊළඟ දිනේ කියන්නේ යම් වෘත්තයක් මගේ තවත් වෘත්තයක පරිධිය සමච්ඡේදනය කිරීම. ඒ කියන්නේ මේ විදිහට වෘත්තයක් සැලකුවොත් S1 කියලා S2 කියන වෘත්තය මගින් මෙන්න මේ x1 වෘත්තයේ පරිධිය. ඒ කියන්නේ මෙන්න මේ වටේ දිග සමාන කොටස් දෙකකට බෙදුවොත් වෙන විදිහට නම් ගමන් කරන්නේ ඒ වෘත්ත දෙකට අනුව ලබන පොදු ජාය කියන්නේ x1 ඍණ x2 සමානයි බිඳුව. මෙන්න මේ ජාය පරිධිය සමච්ඡේදනය වන වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තයේ x1 වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කරනවා. ඒතර පරිධිය වෘත්තයක පරිධිය සමච්ඡේදනය කරනවා කියලා දීපු ගමන් අපිට කරන්න තියෙන්නේ වෘත්ත දෙකේ පොදු ජාය හොයාගන්නවා x1 ඍණ x2 සමානයි බිඳුව. ඉන්න ඒකේ අර පරිධිය සමච්ඡේදන වෘත්තයේ කේන්ද්‍රය ආදේශ කරාම තෘප්ත වෙනවා කියලා පෙන්වනවා නම් හරි. මම මේකේ ගාන සැලකුවොත් x ඍණ a ධන p ධන y ඍණ d වාරයක් y ඍණ b ධන q සමානයි r වර්ග වෘත්තය x ඍණ a වර්ග ධන y ඍණ b වල වර්ග සමානයි r වර්ග වෘත්තයේ පරිධිය සමච්ඡේදනය කරන බව පෙන්වන්න. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තය මගින් අන්න අර කියන වෘත්තයේ පරිධිය සමච්ඡේදනය කරන බව පෙන්වනවා. ඒතකොට අපි පෙන්නන්න තියෙන මේ වෘත්ත දෙකේ පොදු ජායයේ සමීකරණය මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක මගින් තෘප්ත කරනවා කියලා පෙන්වනවා නම් අපිට කෙලින්ම කිව්වා ඒ වෘත්තයේ පරිධිය සමච්ඡේදනය වෙන බව. මම S1 ඍණ S2 ගත්තොත් මේ සමීකරණ දෙකේ වෘත්ත දෙකේ x ඍණ a වාරයක් x ඍණ a ධන p ධන y ඍණ b වාරයක් y ඍණ b ධන q r වර්ග මේ පැත්තට තියෙන ඍණ r වර්ග ඍණ
x ඍණ a වල වර්ග ඍණ y ඍණ b වල වර්ග ධන r වර්ගය හැබැයි ඍණ r වර්ග ආයක ඍණයෙන් වැඩුණාම ධන r වර්ග සමානයි බිඳුව. එතකොට මම මේකේ වරහන් සුළු කළොත් මම මෙන්න මෙතන එක පදයක් ලෙසත් මෙන්න මේක යාළුවා එක පදයක් ලෙස ලැබුවොත් මට එනවා x ඍණ a වල වර්ග ධන px ඍණ a ධන y ඍණ b වල වර්ග ධන qy ඍණ b r වර්ගයට ධන r වර්ග කැපෙනවා ඍණ x ඍණ a වල වර්ග ධන ඍණ y ඍණ b වල වර්ග. එතකොට මේ පද දෙක මෙන්න මේ පද දෙකත් කැපිලා යනවා. ඉතුරු වෙන්නේ p වාරයක් x ඍණ a ධන q වාරයක් y ඍණ b සමානයි බිඳුව. එතකොට මෙන්න මේ පදයේ සමීකරණයට x මෙන්න මේ සමීකරණය වෘත්තයක සම්මත සමීකරණ ආකාරය. එතකොට කෙලිම කේන්ද්‍රය කණ්ඩායම් කියන්නේ a, b කියලා අපිට කිව්ව හැකි. එතකොට x සමානයි a ලෙසත් y සමානයි b ලෙසත් මෙන්න මේකට ආදේශ කිරීමෙන් මෙන්න මේ පදයේ බිඳුවක් වෙනවා කියලා අපිට කිව්ව හැකි. එතකොට මෙන්න මේ වෘත්තය මගින් අර කියන වෘත්තයේ පටිඝය සමච්ඡේදනය කරනවා කියලා කෙලිම අපිට කිව්වා. ඊළඟ මම කතා කරන්නේ දැන් සරල රේඛා මම කතා කරන්නේ සරල රේඛා දෙකක ඡේදන ලක්ෂ්‍ය හරහා යන අනිත් රේඛාවේ සමීකරණයේ u ධන ලැම්ඩා v සමාන බිඳුව ආකාරය වෙනවා කියලා. ඒ වගේම තමයි වෘත්තයක් හා සරල රේඛාවක් කිනෙකට ඡේදනය වන විට ඒ ඡේදන ලක්ෂ්‍ය හරහා අඳිනු ලබන මම මේ වෘත්තය ගන්න s සමානයි බිඳුව කියලා මේ ගන්න u සමානයි බිඳුව කියලා මෙන්න මේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන තවත් වෘත්තයක සමීකරණය අපිට ලියන්න පුළුවන් s ධන ලැම්ඩා u සමානයි බිඳුව කියලා. s ධන ලැම්ඩා u සමානයි බිඳුව කියලා. ඒ වගේම තමයි වෘත්ත දෙකක් ඡේදනය වන විට ඒ වෘත්ත දෙක මම ගන්න x1 ධන මෙයා s2 සමානයි බිඳුව මෙයා x1 සමානයි බිඳුව. අන්න ඒ වෘත්ත දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ලබන තවත් වෘත්තයක්. ඉන්න මේ ආකාරයකට දරුවෝ මෙන්න මේ වෘත්තයේ සමීකරණය අපිට කිව්ව හැකි x1 ධන ලැම්ඩා s2 සමානයි බිඳුවයි. එතකොට මෙන්න මේ සමීකරණය ඔප්පු කරන්න සරල රේඛාවේදී මම කතා කරේ u ධන ලැම්ඩා v සමානයි බිඳුව රේඛාව ඡේදන ලක්ෂ්‍ය හරහා යනවා කියන එක ඔප්පු ගන්නට තියනවා කිව්වේ ප්‍රධාන කරුණු දෙකයි පොයින්ට් දෙක. ඒ කියන්නේ එක පොයින්ට් එකක් වෙන්න ඕනේ u ධන ලැම්ඩා v සමානයි බිඳුව සරල රේඛාවක් බව පෙන්වන්න ඕනේ. අනිත් එක u හා v රේඛා දෙක ඡේදනය වන ස්ථාන හරහා මෙන්න මේ u ධන ලැම්ඩා v සමානයි බිඳුව රේඛාවක් යනවා කියලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ සරල රේඛාවක් කියලා පෙන්වන්නත් ඕනේ. අර කියන ඡේදන ලක්ෂ්‍ය හරහා යනවා කියලා පෙන්වන්න ඕනේ. එතකොට මේ වගේදී වෙන්නේ ඒ කතාවම තමයි. මෙතනදී පෙන්වන්න තියෙන s ධන ලැම්ඩා u සමානයි බිඳුව කියන්නේ වෘත්තයක් බව. වෘත්තයක් කියලා පෙන්වනවා කියන්නේ අපිට ලැබෙන සමීකරණය x වර්ග සහ y වර්ග පදවල සංගුණක සමාන වෙන්නත් ඕනේ. xy ගුණිත පද නොතිබෙන්නත් ඕනේ. අන්න ඒ කීරි පොයින්ට් දෙක තිබ්බ ගමන් අපිට කිව්ව හැකි s ධන ලැම්ඩා u සමානයි බිඳුව කියන්නේ වෘත්තයක් කියලා. එතකොට මෙන්න මේ වගේ කණ්ඩායම් ගන්න x1 y1 x2 y2 කියලා ගත්තොත් මෙන්න මේ රේඛා වෘත්තය මෙන්න මේ x1 කණ්ඩායමට තෘප්ත කරනවා. මෙන්න මේ රේඛාවත් මෙන්න මෙතන තියෙන කණ්ඩායමට තෘප්ත කරනවා. එතකොට s ධන ලැම්ඩා u සමානයි කියලා අරගෙන මේ වෘත්තයේ සමීකරණය මෙතන දාලා ලැම්ඩා දාලා u රේඛා සමීකරණය දාලා මෙන්න මේ x1 කණ්ඩායමකයි y1 කණ්ඩායමකයි මේකේ ආදේශ කළාම ඒකත් සුළු වෙලා උත්තරේ බිඳුවක් වෙනවා. එතකොට අපිට ගෙලින්ම කිව්ව හැකි s ධන ලැම්ඩා u සමානයි බිඳුව මෙන්න මේ x1 y ලක්ෂ්‍ය හරහා යනවා කියලා. ඊට පස්සේ එලෙසටම මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යනවා කියලා පෙන්නනවා. මේකෙත් ඒ කීයකින්ම තමයි යන්නේ වෘත්තයක් කියලා පෙන්වන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ ඡේදන ලක්ෂ්‍ය හරහා යනවා කියලා පෙන්වන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට සරල රේඛාවේ වීඩියෝ එක බලුවා නම් ඒකේ ඔප්පු කිරීම හරහා මෙන්න මේ තියරිය ඔප්පු කරගන්න පුළුවන්.
ඊළඟ කතාව බලොත් පරාමිතික නිරූපණ ආශ්‍රිත සිද්ධාන්ත. ඒ කියන්නේ මම මෙහෙම කණ්ඩායම් කක්ෂ පද්ධතියක් ගත්තොත් කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය හරහා යන වෘත්තයක් සැලකුවොත් සහ විචලනය වන θ කෝණය සැලකුවොත් ඔන්න ඕක තමයි පරාමිතිය කියන්නේ. අර r කියන සැලකුවොත් මට ඕනෑ මෙන්න මේ ලක්ෂ්‍ය ඛණ්ඩාංග ලියුව හැකි r cos θ, r sin θ කියලා. එතකොට ගානක මෙන්න මේ විදිහට එක වෘත්තයක් මත ඛණ්ඩාංගයක් දෙනවා. 2ක් cos θ 2ක් sin θ කියලා. එතකොට අපිට එකපාරම කිව්ව හැකි මේ වෘත්තයේ ඛණ්ඩාංග දෙක ඇසුරින් කිව්ව හැකි වෘත්තයේ කේන්ද්‍රය කියන්නේ 0,0වත් වෘත්තයේ අරය කියන්නේ 2යි කියලා. එතකොට අපි ඊළඟට සැලකුවොත් කේන්ද්‍රයේ ඛණ්ඩාංක a, b මෙන්න මේ වගේ අවස්ථාවක් අර r ලෙසත් පරාමිතිය θ ලෙස සැලකුවොත් මෙන්න මෙතන ඛණ්ඩාංග අපිට ලියන්න පුළුවන්. x ඛණ්ඩාංග කියන්නේ මෙන්න මෙතන a ධන r cos θ, a ධන r cos θ. y ඛණ්ඩාංග අපිට ලියන්න පුළුවන් b ධන r sin θ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක දුන්නොත් ගානක දිනා 3 ධන 4යි cos θ 5 ධන 4යි sin θ ආකාරයේ ලක්ෂයක් වෘත්තයක් මත පිහිටා තිබේ නම් එම වෘත්තයේ අරය සහ කේන්ද්‍රය සොයන්න. එතකොට රූප සටහනක අපි නිරූපණය කළ ගැනීම කිව්ව හැකි කේන්ද්‍රය කියන්නේ 3,5 ඛණ්ඩාංකත් අරය කියන්නේ 4යි කියලා. ඊළඟ දිනේ මම කතා කරන්නේ යම් ලක්ෂයක් වෘත්තයකට පිටතින් ඇතුළතින් හා වෘත්තය මත පිහිටීමට තියෙන ඕන අවශ්‍යතාව ගැන. ඒ කියන්නේ මම වෘත්තය සැලකුවොත් x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි 0 නම් මම ගත්තොත් පිටතින් x1 y1 කියලා ලක්ෂයක්. මෙන්න මේ ලක්ෂ මෙන්න මේ වෘත්තයේ ආදේශ කළොත් x1 ධන y1 වර්ග ධන 2gx1 ධන 2fy1 ධන c මෙන්න මේ ලක්ෂ්‍ය මෙන්න මේ වෘත්තෙන් පිටත නම් තියෙන්නේ මෙන්න මේ සමීකරණය බිඳුවට වඩා විශාල වෙනවා. ඒ වගේම මෙන්න මේ ලක්ෂ්‍ය මෙන්න මේ වෘත්තයෙන් මත නම් තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය බිඳුවට සමාන වෙනවා. ඒ වගේම මෙන්න මේ ලක්ෂ්‍ය වෘත්තය ඇතුළතින් නම් පිටන්නේ මෙන්න මේ ප්‍රකාශනය බිඳුවට වඩා කුඩා වෙනවා. එතකොට මම මේක ඔප්පු කිරීමට ගියොත් මම මෙයා කේන්ද්‍රයේ ඛණ්ඩාංග ගන්නවා ඍණ g ඍණ f කියලා. අර r මේ රේඛාව නම් අර දුර PA ලෙස සැලකුවොත් මට මේ PA දුර සහ අරය ඇසුරින් කෙලින්ම කිව්ව හැකි මෙන්න මේ ලක්ෂ්‍ය වෘත්තයේ පිටතින් නම් තියෙන්නේ මේ PA කියන්නේ අරයට වඩා දිගයි. PA කියන්නේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍යය නම් මේ PA සමානයි r. PA කියන්නේ වෘත්තයේ ඇතුළත පිහිටි ලක්ෂ්‍යය නම් PA කියන්නේ r ට වඩා කුඩායි. එතකොට PA කියන එකේ දුර හොයාගන්න හැකි අපිට x ධන g1 වර්ග ධන y1 ධන f y x1 ධන g වල වර්ග ධන y ධන y1 ධන f ගේ වර්ග එයාගේ වර්ගමූල කුඩායි හෝ සමානයි හෝ විශාලයි r. දෙපැත්තම වර්ග කරලා මේක සුළු කරොත් x1 වර්ග ධන 2යි x1 ධන 2යි fy1 ධන g වර්ග ධන f වර්ග r වර්ග මම මේ පැත්තට ගත්තොත් ඍණ r වර්ග මේක වෙනකොට අපිට ලියන්න පුළුවන් c කියලා x1 වර්ග ධන y1 වර්ග ධන 2යි x1 ධන 2යි fy1 ධන c
c සමානයි බිංදුව. c විශාලයි හෝ සමානයි හෝ කුඩායි බිංදුව කියලා අපි ලියන්න පුළුවන්.